හරි ළමයි සම්බන්ධ වෙනවා ළමයි අපි ටික වෙලාවක් යමු. හරි. තව යාළුවෝ ඉන්නවා පුතේ link එක share කරන්න. හරි ආගන්න ළමයි ඉස්සරහම. දැන් මම මේ වෙනකල් ළමයි link එක drop කරා අනිත් group වලටත්. මගේ අනිත් group වලටත් මම link එක drop කරා. දැන් දවස් දෙක තුනක් මම drop කරා group වලටත් link එක. අදින් පස්සේ ළමයි මම ආයෙ link එක drop කරන්නේ අනිත් group වලට. අවශ්‍ය දරුවෝ ඉන්නවනම් හරි. අවශ්‍යමයි ඉන්නවනම් ඉගෙන ගන්න කැමැත්ත තියෙන අවශ්‍ය මේ අවශ්‍යතාවය තියෙන අය ඉන්නවනම් සම්බන්ධ වෙන්න අපේ රෙජිස්ටර් ගෲප් එකට. හරි. අය ළමයි link එක drop වෙන්නේ අනිත් group වලට. හරිද? හරි. group එක නැති අය මම දැන් නම්බර් දාන්න හරි ළමයි දැන් 12:01යි 12:01යි අපි හරියටම 12:05ට පටන් ගමු 12:05ට පටන් ගමු තව යාළුවෝ ඉන්නනම් පුළුවන් තරම් link එක share කරන්න හරියටම 12:06ට පටන් ගමු හරි අපි විනාඩි 5කින් හරියටම පටන් ගන්නවා පුළුවන් තරම් link එක share කරන්න
හරි. එතකොට ළමයි ළමයි පොඩ්ඩක් කියන්න හොඳට ඇහෙනවද කියලා. පොඩ්ඩක් කියන්න ළමයි. හොඳට ඇහෙනව නේද පුතේ? ප්‍රශ්නයක් නැහැනේ. හරි. පොඩ්ඩක් කියන්න පුතේ ඇහෙනවද කියලා. හරි. කොලා ගන්න. දැන් ආය අදින් පස්සේ link එක drop වෙන්නේ අනිත් group වලට. සම්බන්ධ වෙනා ඉන්නවනම් දිගටම සම්බන්ධ වෙන්න අපේ registered group එකට. හරි. දැන් අපේ registered group එකේ දරුවෝ ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ විදිහට අනිත් අයට පුතේ සම්බන්ධ වෙන්න අවශ්‍යයි ඉන්නවනම් සම්බන්ධ වෙන්න පුතේ. හරි. දැන් අලුතෙන් සම්බන්ධ වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. කලින් recordings ටික ඔක්කොම තියෙනවා. ඒ ටික දෙනවා සහ PDF ටික ඔක්කොම දෙනවා. තේරුණාද? දැන් අහගන්න දැන් මේ මාසෙ ඉවරච්ච ගම අපි ලබන මාසෙදී හරි ලබන මාසෙදී දැන් 10 වසරේනේ මේ කොටස් ගොඩක් අපි 10 වසරේ තමයි සාකච්ඡා කරේ ප්‍රශ්න. හරි දැන් අද නම් තියෙනවා පොඩ්ඩක් 11 වසරේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා සහ 10 වසරේ මික්ස් එකක් තියෙන්නේ. එතකොට ලබන මාසයේ මුල ඉඳන් ළමයි අපි වෙනම ප්‍රශ්න පත්‍රයක් මම සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් අය පොඩි කොටස් නෙමෙයි කෙලින්ම සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් දානවා group එකට ප්‍රශ්න පත්‍රය කරලා ඉඳ ගන්න පුළුවන් පුතයාට papers discussion එකට. තේරුණාද? හරි. එහෙම වැඩක් යනවා. එතකොට දිගටම එහෙම සම්බන්ධ වෙන්න. හරිද? හරි. වෙන ප්‍රශ්න තිබ්බොත් මට කියන්න එහෙනම්. අදින් පස්සේ link එක drop වෙන්නේ නැහැ පුතේ. ආයෙ මගෙන් අහන්න එපා. හරි. අපේ register group එකට join වෙන්න. හරි. හරි. මේක 10 11 ළමයි දෙකොල්ලම ඉන්නේ. දැන් අහගන්න පළවෙනි ප්‍රශ්නේ බලන්න. මේ 11 සම්බන්ධ ප්‍රශ්න කීපයක් මුලින්ම තියෙන්නේ. හරි බලන්න. සරල රේඛා ප්‍රස්ථාර භාවිතය සම්බන්ධව කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. සරල රේඛා ප්‍රස්ථාර භාවිතය සම්බන්ධව කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. හරියට අහගන්න ළමයි. 11 ළමයින්ට මගේ හැරෙන පාඩමක් සාමාන්‍යයෙන් මේ. හැබැයි මේක අපි ලොකු අවබෝධයක් තියෙනවා. ඇයි? දැන් බලන්න ළමයි සරල රේඛා ප්‍රස්ථාර ගැන අහන්නේ මේකේ. සරල රේඛා ප්‍රස්ථාර භාවිතය සම්බන්ධව කෙටියෙන් පැහැදිලි කරන්න කියනවා. භූගෝල විද්‍යාත්මකව. තේරුණාද? හරි. ඒතකොට ළමයි අහගන්න. දැන් අපි අනිත් විෂයන් ගන්න. හරි. විෂයන් ගණිතය වෙන්න පුළුවන් විද්‍යාව වෙන්න පුළුවන් විෂයන් විශාල ප්‍රමාණයක් තියෙනවානේ. ඒතකොට විෂයන් වල ළමයි එක විෂයක් අධ්‍යයනය කරද්දී ළමයි ඒ විෂය අධ්‍යයනය කරනා වගේම භූගෝල විද්‍යාවේදී ළමයි දත්ත තොරතුරු ලබා ගැනීම සඳහා ළමයි සංඛ්‍යාලේඛන බහුලව යොදා ගන්නවා. මොනවද යොදාගන්නේ? සංඛ්‍යාලේඛන බහුලව යොදා ගන්නවා. තේරුණාද? සංඛ්‍යාලේඛන බහුලව යොදා ගන්නවා. එතකොට ළමයි මේ සංඛ්‍යාලේඛන වලින් කියවෙන තොරතුරු හරි ඉක්මනින් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් මාධ්‍යයක් විදිහට තමයි පුතේ භාවිත කරන්නේ. මෙන්න මේ ප්‍රස්ථාර භාවිත කරන්නේ. තේරුණාද? හරි. එතකොට ළමයි දැන් කියන්නේ සරල රේඛා ප්‍රස්ථාර භාවිතය සම්බන්ධව කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියන්නේ. සරල රේඛා ප්‍රස්ථාර භාවිතය සම්බන්ධව කෙටියෙන් පැහැදිලි කරන්න කියලා තමයි කියන්නේ. හරියට අහගන්න. ළමයි දැන් සංඛ්‍යා වගුවක් ගත්තම හරි ඒ සංඛ්‍යා වගුවේ ඇතුළත් වෙන දත්ත වෙන්න පුළුවන් යම්කිසි දත්ත සමුදායක් අන්තර්ගත වෙන්න පුළුවන් හරි ඒ ඇතුළත් වෙන දත්ත වෙන්න පුළුවන් ඊට පස්සේ රේඛා මගින් ඉදිරිපත් කරන ඇහෙනව නේද ළමයි හරි යම්කිසි සංඛ්‍යා වගුවක ඇතුළත් වෙන්න පුළුවන් දත්ත හරි ඒතකොට මේ දත්ත රේඛා මගින් ඉදිරිපත් කිරීමේදී ළමයි රේඛා ප්‍රස්ථාරයන් භාවිත කරනවා තේරුණාද හරි එතකොට ළමයි කාලයත් එක්ක වෙනස් වෙන උෂ්ණත්වය වෙන්න පුළුවන් අපි දන්නවා කාලයත් එක්ක වෙනස් වෙන උෂ්ණත්වය ඊට පස්සේ වායුගෝලීය පීඩනය හරි ජනසංඛ්‍යා වර්ධනය ඊට පස්සේ රාජ්‍ය ආදායම මෙන්න මේ වගේ විචල්්‍ය වායුගෝලීය ප්‍රස්ථාර ළමයි තේරුණාද තොරම ළමයි මේවා නිර්මාණය කිරීමේ පහසුවට වගේම තත්ත්ව වලින් ප්‍රකාශිත වෙන ප්‍රවණතා ක්ෂණිකව අවබෝධ කර ගැනීමේ හැකියාව ළමයි මේ සරල රේඛා ප්‍රස්ථාර වලට තියෙනවා. අන්න එනම් හරි සරලයි. නේද? හරි සරලයි. ඊළඟ සරල රේඛා ප්‍රස්ථාර භාවිත කරන සම්බන්ධව පැහැදිලි කරන එකත් මොනවද කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් සංඛ්‍යා වගුවක ඇතුළත් වෙන දත්ත රේඛා මගින් ඉදිරිපත් කිරීම රේඛා ප්‍රස්ථාරයෙන් සිද්ධ වෙනවා. ඒ වගේමයි කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන් උෂ්ණත්වයේද වායුගෝලීය පීඩනයේද ජනසංඛ්‍යා වර්ධනයේද හරි රාජ්‍ය ආදායම මෙන්න මේ වගේ විචල්යන් නිරූපණය කරන්න රේඛා ප්‍රස්ථාර බහුලව යොදා ගන්නවා. නිර්මාණය කිරීමේ පහසුවට සහ දත්ත වලින් ප්‍රකාශිත වෙන ප්‍රවණතා ක්ෂණිකව අවබෝධ කර ගැනීමේ හැකියාව සරල රේඛා ප්‍රස්ථාර භාවිතයෙන් අපිට ලැබෙනවා. හරි අපි ලියමු. මෙහෙම ලියා ගන්න ළමයි මෙහෙම ලියා ගන්න. සංඛ්‍යා වගුවක 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 හරි මෙහෙම ලියා ගන්න. සංඛ්‍යා වගුවක right සංඛ්‍යා වගුවක හරි ලියා ගන්න. සංඛ්‍යා වගුවක ඇතුළත් දත්ත සංඛ්‍යා වගුවක ඇතුළත් දත්ත සංඛ්‍යා වගුවක ඇතුළත් දත්ත සංඛ්‍යා වගුවක ඇතුළත් දත්ත
right සංඛ්‍යා වගුවක ඇතුළත් දත්ත කමා රේඛා මගින් ඉදිරිපත් කිරීම රේඛා මගින් ඉදිරිපත් කිරීම රේඛා මගින් ඉදිරිපත් කිරීම රේඛා ප්‍රස්ථාරයෙන් සිදුවේ රේඛා ප්‍රස්ථාරයෙන් සිදුවේ රේඛා ප්‍රස්ථාරයෙන් සිදුවේ හරි රේඛා ප්‍රස්ථාරයෙන් සිදුවේ රේඛා ප්‍රස්ථාරයෙන් සිදුවේ හරි ඒක නෝ ලියා ගන්න කාලය අණුව වෙනස් වන කාලය අණුව වෙනස් වන right ඒක නෝ ලියා ගන්න කාලය අණුව වෙනස් වන කාලය අණුව වෙනස් වන කාලය අණුව වෙනස් වන කාලය අණුව වෙනස් වන උෂ්ණත්වය කාලය අණුව වෙනස් වන උෂ්ණත්වය right කාලය අණුව වෙනස් වන මොකක්ද උෂ්ණත්වය කාලය අණුව වෙනස් වන උෂ්ණත්වය හරි කාලය අණුව වෙනස් වන උෂ්ණත්වය වායුගෝලීය පීඩනය වායුගෝලීය පීඩනය සංඛ්‍යා වගුවක ඇතුළත් දත්ත රේඛා මගින් ඉදිරිපත් කිරීම රේඛා ප්‍රස්ථාරයෙන් සිදුවේ කියලා ලියා ගන්න කාලය අණුව වෙනස් වන උෂ්ණත්වය කාලය අණුව වෙනස් වන උෂ්ණත්වය right උෂ්ණත්වය කියලා ලියන්න උෂ්ණත්වය වායුගෝලීය පීඩනය right වායුගෝලීය පීඩනය කමා ජනසංඛ්‍යා වර්ධනය රෙජිස්ටර් ගෲප් එකේ ළමයි පොඩ්ඩක් රෙජිස්ටර් කරන්න පන්ති අවසන් වෙනකන් ජනසංඛ්‍යා වර්ධනය හා රාජ්‍ය ආදායම වැනි විචල්යන් right ලියා ගන්න වැනි විචල්යන් නිරූපණය කිරීමට රේඛා ප්‍රස්ථාර බහුලව යොදා ගැනීම මම PDF එක දාන්නම් මේකේ ප්‍රශ්න 12ක් තියෙනවා පන්තිය පස්සේ දාන්නම් ගෲප් එකේ නිරූපණය කිරීම ප්‍රස්ථාර බහුලව යොදා ගැනීම රේඛා ප්‍රස්ථාර බහුලව යොදා ගැනීම එතකොට මම දැන් ටයිම් ටේබල් එක කියන්නම් හරි දැන් ලබන සතියේ ඉඳලා හැමදාම එකම ටයිම් එකකට යන්නේ හරි සතියේ සාමාන්‍යයෙන් මම දවස් දෙකක් විතර කරනවා හරි වැඩි වුණොත් මම වෙන දවසක් දාලා කරනවා තව සාමාන්‍යයෙන් දැන් මම දාලා තියෙන ටයිම් එක දාලා තියෙන්නේ රෙකෝඩින් හම්බ වෙනවා ළමයි එහෙම මැනේජ් කරගන්න පුළුවන් බලමු මොනවද කරගන්න සාමාන්‍ය අඟහරුවාදා උදේ 7-9 එකක් තියෙනවා සහ ඉරිදා හවස 1-3 තමයි ටයිම් එක මම දාලා තියෙන්නේ හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න අපි ඒක වෙනස් කරගමු හරි ඒක ප්‍රශ්නයක් නැහැ තේරුණාද හරි රේඛා ප්‍රස්ථාර බහුල යොදා ගැනීම right හරිද හරි ඊළඟ ලියා ගන්න එකටම ලියා ගන්න එහෙම නිර්මාණය කිරීමේ පහසුව නිර්මාණය කිරීමේ පහසුව සහ දත්තවලින් ප්‍රකාශිත ප්‍රවණතා ෂණිකව අවබෝධ කර ගැනීමේ හැකියාව
ක්ෂණිකව අවබෝධ කර ගැනීමේ හැකියාව සරල රේඛා ප්‍රස්ථාර භාවිතයෙන් ලැබේ. සරල රේඛා ප්‍රස්ථාර භාවිතයෙන් ලැබේ. ක්ෂණිකව අවබෝධ කර ගැනීමේ හැකියාව සරල රේඛා ප්‍රස්ථාර භාවිතයෙන් ලැබේ. සරල රේඛා ප්‍රස්ථාර භාවිතයෙන් ලැබේ. ක්ෂණිකව අවබෝධ කර ගැනීමේ හැකියාව සරල රේඛා ප්‍රස්ථාර භාවිතයෙන් ලැබේ. right හරි නේද? හරි. ඊළඟ ප්‍රශ්න බලන්න. ඊළඟට අහන්නේ ළමයි. සරල රේඛා ප්‍රස්ථාර නිර්මාණයේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවා? සරල රේඛා ප්‍රස්ථාරයක් නිර්මාණය කරද්දී අපි අවධානය යොමු කරන්න ඕනේ කරුණු කියලා අවධානය යොමු කරන්න ඕනේ කරුණු. ඒක සංඛ්‍යා ලේඛනයට අනුව හරි අපිට යම්කිසි සංඛ්‍යා ලේඛනයක් දෙනවා ළමයි. සංඛ්‍යා ලේඛනයක් දුන්නොත් නේ අපි සරල රේඛා ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්නේ නේද? හරි. එතකොට ළමයි අපිට දීලා තියෙන සංඛ්‍යා ලේඛනයට අනුව හරි සුදුසු පරිමාණයක් අපි නිශ්චිතව නිවැරදිව තෝරගන්න ඕනේ. අපිට දීලා තියෙන සංඛ්‍යා ලේඛනයට අනුව මොකද කරන්න ඕනේ අපි සුදුසු පරිමාණයක් තෝරගන්න ඕනේ. තේරුණාද? ඒ වගේමයි ළමයි තිරස් අක්ෂ තලයේ හරි තිරස් අක්ෂයේ කාලය තේරුණාද? තිරස් අක්ෂයේ කාලය right ඊට පස්සේ ළමයි සිරස් අක්ෂයේ මොකද කරන්න ඕනේ? අදාළ විචල්්‍යයේ අගය සටහන් කරන්න ඕනේ. හරි එන්නනවා මතක තියාගන්න සරල රේඛා ප්‍රස්ථාරයේදී තිරස් අක්ෂයේ ළමයි කාලය තිරස් අක්ෂයේ කාලය සිරස් අක්ෂයේ අදාළ විචල්්‍යයේ අගය සටහන් කරන්න ඕනේ. තේරුණාද? ඒ වගේම ළමයි අදාළ වෙන සංඛ්‍යාවල හරි ප්‍රතිලද සංඛ්‍යාවල අවමය ශූන්‍ය කියන්නේ බිඳුව විදියට ගන්න පුළුවන් සහ උපරිමය ළමයි ගන්න පුළුවන් අපිට වගුවේ තියෙන සංඛ්‍යාවට මදක් බලරන්නේ වැඩි ඊළඟ පූර්ණ සංඛ්‍යාව විදියට ගන්න ඕනේ. වගේම තමයි ළමයි හරි සිරස් පරිමාණය අපි සකස් කර ගන්න ඕනේ. හරි ඒ වගේම ළමයි ප්‍රතිශත වටිනාකමක් නිරූපණය කරන්න යම් හරි ප්‍රතිශත වටිනාකමක් අපි නිරූපණය කරන්න ආවොත් ළමයි මොකද කරන්න ඕනේ? සිරස් අක්ෂය ආරම්භය ළමයි බිඳුව වගේම ඉහළ කෙරවලේ ළමයි 100 ලකුණු කළ යුතුයි. හරි. තොර ළමයි දීලා තියෙන සංඛ්‍යා ලේඛනයට අනුව ළමයි අපි උචිත මාතෘකාවක් යොදා ගන්න ඕනේ සරල රේඛා ප්‍රස්ථාරයට. තේරුණාද? ඒ වගේම ළමයි තනි විචල්‍යයක් නිරූපණය කරන නිසා මොකද කරන්නේ? රේඛාව සඳහා ළමයි සුදුසු වර්ණයක් අපි හැම වෙලේම භාවිත කළ යුතුයි. තේරුණාද? හරි. එහෙම ලියා ගන්න. අපි කරුණු ටිකක් ලියාගමු. එහෙම ලියා ගන්න. තිරස් අක්ෂයේ තිරස් අක්ෂයේ හරි තිරස් අක්ෂයේ කාලයද තිරස් අක්ෂයේ කාලයද සිරස් අක්ෂයේ අදාළ විචල්්‍යයේ අගයද සටහන් කිරීම right සටහන් කිරීම හරිද? හරි ඊළඟ ගන්න. දී ඇති සංඛ්‍යා ලේඛනයට අනුව සුදුසු පරිමාණයක් තෝරා ගැනීම. දී ඇති සංඛ්‍යා ලේඛනය අනුව සුදුසු පරිමාණයක් තෝරා ගැනීම. right ඊළඟට ප්‍රතිශත වටිනාකම් නිරූපණය කරන්නේ නම් ප්‍රතිශත වටිනාකම් නිරූපණය
නිරූපණය කරන්නේ නම් ප්‍රතිශත වටිනාකම් නිරූපණය කරන්නේ සිරස් අක්ෂය ප්‍රතිශත වටිනාකම් නිරූපණය කරන්නේ නම් සිරස් අක්ෂය ආරම්භයේ බිඳුවද ඉහළ කෙළවරෙහි right ලියා ගන්න ඉහළ කෙළවරෙහි 100ද ලකුණු කිරීම 100ද ලකුණු කිරීම right හරි ඊළඟට 100ද ලකුණු කිරීම ඊළඟට දී ඇති සංඛ්‍යා ලේඛනය අනුව දී ඇති සංඛ්‍යා ලේඛනය අනුව උචිත මාතෘකාවක් යෙදීම අන්න එහෙනම් දීලා තියෙන සංඛ්‍යා ලේඛනය අපි බලලා හොඳට විමර්ශනය කරලා ඒ අනුව තමයි අපි සරල රේඛා ප්‍රස්තාරයෙන් මොකද්ද කරන්න ඕනේ ටොපික් එක ටයිටල් එකක් දෙන්න මාතෘකාවක් දිය යුත්තේ අන්න එහෙනම් අපි මොකද කරන්නේ ඉස්සරම සංඛ්‍යා ලේඛන හොඳින් අවබෝධ කරගන්න ඕනේ හොඳින් කියවන්න තේරුණාද එන ලියා ගන්න දී ඇති සංඛ්‍යා ලේඛනය අනුව උචිත මාතෘකාවක් යෙදීම උචිත මාතෘකාවක් යෙදීම හරි උචිත මාතෘකාවක් යෙදීම ඊට පස්සේ මෙහෙම ලියා ගන්න අදාළ සංඛ්‍යාවල හරි අදාළ සංඛ්‍යාවල අවමය right ශුන්‍ය වරණක් ඇතුලේ දාගන්න බිඳුව හරි අදාළ සංඛ්‍යාවල අවමය කමා ශුන්‍ය වරණක් ඇතුලේ දාගන්න බිඳුව ලෙසද හරිද උපරිමය වගුවේ ඇති සංඛ්‍යාවට මදක් වැඩි ඊළඟ පූර්ණ සංඛ්‍යාව ලෙසද යොදා ගනිමින් සිරස් පරිමාණය සකස් කර ගැනීම හරිද හරි අන්තිමට ලියා ගන්න මෙහෙම තනි විචල්්‍යයක් නිරූපණය කරන බැවින් රේඛාව සඳහා තනි විචල්්‍යයක් නිරූපණය කරන බැවින්
රේඛාව සඳහා සුදුසු වර්ණයක් භාවිතා කිරීම. තනි විචල්‍යයක් නිරූපණය කරන නිසා මොකද කරන්න ඕනේ? රේඛාවට උචිත වෙන විදිහට අපි වර්ණයක් භාවිත කරනවා. වර්ණයක් රේඛයිට් හරිද? හරි පුතේ. ඊළඟ ප්‍රශ්න බලන්න. තුන්වෙනි එක ගන්නවා අපෙන් ප්‍රස්ථාරයක තිබිය යුතු මූලිකාංග මොනවාද? අන්න ළමයි මූලිකාංග කිහිපයක් තියෙනවා. එකක් තමයි ළමයි මාතෘකාව, සූචකය, රාමුව, මූලාශ්‍රය. ලියගන්න. ප්‍රස්ථාරයක තිබිය යුතු මූලිකාංග ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා ලියාගන්න. මාතෘකාව, සූචකය, සූචකය, හරි. මාතෘකාව, සූචකය, රාමුව, මූලාශ්‍රය. ප්‍රස්ථාරයක තිබිය යුතු මූලිකාංග මොනවද? මාතෘකාව, සූචකය, රාමුව, මූලාශ්‍රය. මාතෘකාව, සූචකය, රාමුව, මූලාශ්‍රය. හරිද? හරි. හරි නේද? හරි. හරි. ඊළඟ ප්‍රශ්නේ බලන්න ළමයි. 4. බහුතීරු ප්‍රස්ථාර සම්බන්ධව පැහැදිලි කරන්න කියනවා. හරියට අහගන්න ළමයි. ළමයි බහුතීරු ප්‍රස්ථාරයකදී ළමයි සංඛ්‍යාලේඛනයක ඇතුළත් වෙන දත්ත තීරු මගින් දැක්වීම සඳහා ළමයි අපි දන්නවා තීරු ප්‍රස්ථාර භාවිත කරනවා. යම් කිසි සංඛ්‍යාලේඛනයක් අපිට දෙනවා. ඒක දින සංඛ්‍යාලේඛන වගුව මොකද කරන්නේ? අපි තීරු මගින් දැක්වන්න මොකද කරන්නේ? තීරු ප්‍රස්ථාරයකින් ඒක දක්වනවා. නේද? එතකොට ළමයි මේ තීරු සිරස් නැත්නම් තිරස් විදියට තියෙන්න පුළුවන්. ඒ වගේම ළමයි මේ සකස් කරලා තියෙන සංඛ්‍යාලේඛනය හරි නිශ්චිතාකාරයෙන් ළමයි සිරස්වද තිරස්වද තීරු ප්‍රස්ථාරයක් විදිහට අපි තියන්නේ කියලා අපි සකස් කරන්නට පෙර සලකා බලන්න ඕනේ. එතකොට ළමයි විචල්යන් කිහිපයක් පිළිබඳව දත්ත ඉදිරිපත් කරද්දී බහුතීරු ප්‍රස්ථාරයක් තමයි යොදා ගන්න. අන්න ඒක හොඳට මතක තියාගන්න. විචල්යන් කිහිපයක් අපිට දුන්නොත් එහෙම දත්ත ඉදිරිපත් කරන්න අන්න අපි එතෙන්දී යොදා ගන්නවා මොකක්ද? බහුතීරු ප්‍රස්ථාරය. ඒ උදාහරණයක් ගත්තා ළමයි වාර්ෂික නිෂ්පාදනය. යම් කිසි භාණ්ඩයක යම් වාර්ෂික නිෂ්පාදනය. වර්ෂ කිහිපයක ලියාපදිංචි කරලා තියෙන වාහන සංඛ්‍යාව. හරි. මෙන්න මේවා ළමයි. මේවා මොනවද කරන්නේ? මෙන්න මේ වගේ විචල්යන් කිහිපයක් නිරූපණය කරන්න මොකද කරන්නේ අපි බහුතීර ප්‍රස්ථාර භාවිත කරනවා වඩාත් සුදුසු නිසා. තේරුණාද? එතෙන්දී ළමයි මේ විචල්යක සංඛ්‍යාත්මක වටිනාකම ඊටාම පහසුවෙන් හඳුනා ගන්න හැකියවීමත් එක්ක ළමයි එක වර්ෂයක විචල්්‍ය කිහිපයක් සංසන්දනය කරන්න හැකියාව ලැබෙනවා සහ ඒ විචල්යන්ගේ කාලීන ප්‍රවණතා ළමයි සංසන්දනාත්මකව අවධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙනවා අපිට මේ බහුතීරු ප්‍රස්ථාර හරහා. තේරුණාද? හරි. එහෙම ලියා ගන්න. සංඛ්‍යාලේඛනයක ඇතුළත් දත්ත සංඛ්‍යාලේඛනයක ඇතුළත් දත්ත එහෙම ලියා ගන්න. සංඛ්‍යාලේඛනයක ඇතුළත් දත්ත හරි. සංඛ්‍යාලේඛනයක ඇතුළත් දත්ත තීරු මගින් දැක්වීම තීරු ප්‍රස්ථාරයකින් සිදු කෙරේ. තේරුණාද? තීරු ප්‍රස්ථාරයකින් සිදු කෙරේ. හරි. ඒකම ලියා ගන්න. විචල්යන් කිහිපයක් සම්බන්ධව දත්ත ඉදිරිපත් කිරීමේදී ප්‍රස්ථාරය දාගෙන
බහුතීරු ප්‍රස්ථාර යොදාගෙන බහුතීරු ප්‍රස්ථාර යොදාගෙන බහුතීරු ප්‍රස්ථාර යොදාගෙන බහුතීරු ප්‍රස්ථාර යොදාගෙන හරි බහුතීරු ප්‍රස්ථාර යොදාගෙන ඊපස්සේ මෙහෙම ලියා ගන්න විචල්්‍යක සංඛ්‍යාත්මක වටිනාකම විචල්්‍යක සංඛ්‍යාත්මක වටිනාකම එහෙම ලියා ගන්න විචල්්‍යක සංඛ්‍යාත්මක වටිනාකම විචල්්‍යක සංඛ්‍යාත්මක වටිනාකම විචල්්‍යක සංඛ්‍යාත්මක වටිනාකම පහසුවෙන් හඳුනාගත හැකි වීම පහසුවෙන් හඳුනාගත හැකි වීම පහසුවෙන් හඳුනාගත හැකි වීම පහසුවෙන් හඳුනාගත හැකි වීම කමා එක් වර්ෂයක විචල්්‍ය කිහිපයක් එක් වර්ෂයක විචල්්‍ය කිහිපයක් සංසන්දනය කළ හැකිවීම සංසන්දනය කළ හැකිවීම එම විචල්්‍යයන්ගේ කාලීන ප්‍රවණතා එම විචල්්‍යයන්ගේ කාලීන ප්‍රවණතා සංසන්දනාත්මකව අධ්‍යයනය කළ හැකිවීම බහුතීරු ප්‍රස්ථාර ක්‍රමයේ ඇති ප්‍රයෝජන වේ right හරිද ඇති ප්‍රයෝජන වේ ඊළඟ ප්‍රශ්නයෙන් අහනවා ළමයි බහුතීරු ප්‍රස්ථාර නිර්මාණයේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද අපි කියන්නේ බහුතීරු ප්‍රස්ථාර නිර්මාණය කරද්දී අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවාද කියලා තේරුණාද එකක් තමයි ළමයි අපිට දීලා තියෙන සංඛ්‍යා ලේඛනයේ තියෙන උපරිම වගේම අවම අගය අනුව මොකද කරන්න ළමයි සිරස් පරිමාණය තීරණය කරන්න ඕන අපිට දීලා තියෙන සංඛ්‍යා ලේඛනයේ උපරිම සහ අවම අගය ඊටම හොඳින් බලලා ඒ අනුව තමයි අපි සිරස් පරිමාණය තීරණය කළ යුත්තේ right ඒ වගේමයි කාලය ළමයි සිරස් අක්ෂය තියෙන්න ඕනේ ප්‍රමාණය තියෙන්න ඕනේ ඒ වගේමයි ළමයි අපිට ඉරු සමූහය ළමයි අනෙක් වර්ෂයකින් වෙන් කරලා දක්වන්න තේරුණාද ඒ වගේම ළමයි භාවිත කරන වර්ණ එක්ක සංකේත භාවිත කරන්න පුළුවන් සංකේතව වර්ණ භාවිත කරන්න පුළුවන් අන්න එතනදී ළමයි මේවා අතුරත් කරලා අපි වෙනම සූචකයක් ඉදිරිපත් කරන්න ඕන ඒ හරහා තමයි අපිට නිවැරදිව බහුතීරු ප්‍රස්ථාරය කියවන්නට අවබෝධ කරගන්නට හැකියාව ලැබෙන්නේ ඒ නිසා අනිවාර්යෙන්ම සූචකයක් අවශ්‍ය කර තේරුණාද හරි අපි එළිය ලියා ගමු ළමයි මෙහෙම ලියා ගන්න සංඛ්‍යා ලේඛනයේ ඇති එහෙම ලියා ගන්න සංඛ්‍යා ලේඛනයේ ඇති උපරිම සහ
සංඛ්‍යා ලේඛනයේ ඇති උපරිම සහ සංඛ්‍යා ලේඛනයේ ඇති උපරිම සහ උපරිම හා අවම අගය අණුව උපරිම හා අවම අගය අණුව උපරිම හා අවම අගය අණුව හරි උපරිම හා අවම අගය අණුව අවමගේ අනුව සිරස්ය තීරණය කර ගැනීම සිරස් පරිමාණය 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 තීරණය කර ගැනීම හරිද සිරස් පරිමාණය තීරණය කර ගැනීම right ඒකටම ලියා ගන්න මෙන්න මෙහෙම සිරස් පරිමාණය තීරණය කර ගැනීම. ඒකට ලියා ගන්න මෙහෙම. කාලය තිරස් අක්ෂයේත් 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 හරි කාලය තිරස් අක්ෂයේත් කාලය තිරස් අක්ෂයේත් ප්‍රමාණය කාලය තිරස් අක්ෂයේත් ප්‍රමාණය කාලය තිරස් අක්ෂයේත් ප්‍රමාණය සිරස් අක්ෂයේත් දැක්වීම ප්‍රමාණය සිරස් අක්ෂයේත් දැක්වීම ප්‍රමාණය සිරස් අක්ෂයේත් දැක්වීම ප්‍රමාණය සිරස් අක්ෂයේත් දැක්වීම හරිද දැක්වීම right හරි දැක්වීම ඊළඟ ලියා ගන්න ඊළඟට එක් වර්ෂයකට අදාළ 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 තීරු එක් වර්ෂයකට අදාළ තීරු එක් වර්ෂයකට අදාළ තීරු එකිනෙකට යාව එකිනෙකට යාව එක් වර්ෂයකට අදාළ තීරු එකිනෙකට යාව එක සමාන පළලකින් ඇඳීම එක සමාන පළලකින් ඇඳීම එක සමාන පළලකින් ඇඳීම එක් වර්ෂ ඊළඟ වර්ෂයකදීම සෑම වර්ෂයකදීම සෑම වර්ෂයකදීම සෑම වර්ෂයකදීම සෑම වර්ෂයකදීම එක් විචල්යක් දක්වන තීරු 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 එක් විචල්යක් දක්වන තීරු එකම වර්ණයකින් හෝ හරි සෑම වර්ෂයකදීම එක් විචල්යක් දක්වන තීරු එකම වර්ණයකින් හෝ රටාවකින් දැක්වීම 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 හරිද හරි ඊළඟ යන අන්තිම එක එහෙට යන්න භාවිත කරන ලද වර්ණ හෝ 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 සංකේත ඇතුළත් සූචකයක්
ඉදිරිපත් කිරීම. මම ඔය කරුණු කිහිපයක් විතර ළමයි ලියන්න දුන්නේ. තව කරුණු තියෙන අවධානය යොමු කළ යුතුයි. හරි. භාවිත කරන ලද වර්ණ හෝ සංකේත ඇතුළත් සූචකයක් ඉදිරිපත් කිරීම. සූචකයක් ඉදිරිපත් කිරීම. right හරිද? සූචකයක් ඉදිරිපත් කිරීම. හරි නේද? හරි. ඊළඟට බලන්න ළමයි ජල වාහන ලක්ෂණ සම්බන්ධව තියෙනවා. මොකද කියන්නේ? පහත ජල වාහන ලක්ෂණ කෙටියෙන් පැහැදිලි කරන්න කියනවා. අපිට දීලා තියෙනවා පෝෂක ප්‍රදේශය හා දියවෙත්ම, ගම්දඟරය, දිය ඇල්ල, හැඩපළු ගංගාව, අපශාඛා ජල වාහන රටා. මේ සම්බන්ධව අපිට කෙටි ෂෝට් නෝට්ස් ලියන්න කියන්නේ. කෙටි පැහැදිලි කිරීම කරන්න කියන්නේ. හරි. දැන් පෝෂක ප්‍රදේශය හා දියවෙත්ම ඉස්සරහම තියෙනවා. දැන් මේ අරගන්න ළමයි. දැන් ළමයි ජල වාහන ලක්ෂණ ගත්තාම හරි මේ ජල වාහන ලක්ෂණ ගත්තම ළමයි කඳුකර ප්‍රදේශයකින් පටන් ගන්න කුඩා දියපාරක් විදියට ළමයි ගංගාවක් ආරම්භ වෙන්නේ. හරි. නැත්නම් ගංගාවක් එකපාර විශාල ජල ප්‍රමාණයක් ආරම්භ වෙනවද? එහෙම නැහැ. ගංගාවක් ආරම්භ වෙන මූලික පදනම සකස් වෙන්නේ කොහොමද? කඳුකර ප්‍රදේශයකින් ආරම්භ වෙන පටන් ගන්න කුඩා දියපාරක් කරා තමයි විශාල ගංගාවක් බවට එක පරිවර්තනය වෙන්නේ. හරි. ඒතර කඳුකර ප්‍රදේශයකින් පටන් ගන්න කුඩා දියපාරක් විදියට තමයි ගංගාවක් ආරම්භ වෙන්නේ. හරි ගංගාවක් ආරම්භ වෙන්නේ. එතකොට එතනදී කුඩා දියපාරවල විශාල ප්‍රමාණයක් එකතු වෙලා මොකද වෙන්නේ? කුඩා දියපාරවල විශාල ප්‍රමාණයක් එකතු වෙලා මොකද වෙන්නේ? අතු ගංගාවක් විදියට සකස් වෙලා හරි ඒ අතු ගංගා රාශියක් එකතු වෙලා ප්‍රධාන ගංගාව නිර්මාණය වෙනවා. හරි ප්‍රධාන ගංගාව නිර්මාණය වෙනවා. ඒතර ක්‍රමවත් පිළිවෙලක් තියෙන්නේ. ක්‍රමවත් ක්‍රමයක්ද නෙමෙයිද? ක්‍රමවත්. ඇයි ක්‍රමවත්? අපි දන්නවා ළමයි ඉස්සර කඳුකර ප්‍රදේශයකින් පටන් ගන්න කුඩා දියපාරක් කරා තමයි ගංගාවක් ආරම්භ වෙන්නේ. නේද? ගංගාවක් ආරම්භ වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? කුඩා දියපාරවල රාශියක් එකතු වෙලා අතු ගංගාවක් නිර්මාණය වෙනවා. අන්න එතනින් පස්සේ මොකද වෙන්නේ? අතු ගංගා රාශියක් එකතු වෙලා මොකද වෙන්නේ? ප්‍රධාන ගංගාව නිර්මාණය වෙනවා. තේරුණාද? හරි සරලයි. එතකොට දැන් අපි දැන් දන්නවා ප්‍රධාන වශයෙන් ගංගා මණ්ඩලයක්. මොනවද ගංගා මණ්ඩලයක් කියන්නේ? තමයි ගංගා මණ්ඩලයක් කියලා අපි හඳුන්වන්නේ. ගංගා මණ්ඩලය කියලා අපි හඳුන්වන්නේ ප්‍රධාන ගංගාවයි හරි ප්‍රධාන ගංගාවයි ඊට එකතු වෙන සියලුම අතු ගංගා හරි ප්‍රධාන ගංගාවයි ඊට එකතු වෙන සියලුම අතු ගංගා හරි ඊට එකතු වෙන සියලුම අතු ගංගා වලට එකතු වෙන කුඩා දියපාරවල් සියල්ලම ළමයි එකවගත් කල අපි කියන ගංගා මණ්ඩලයක්. තේරුණාද? ගංගා මණ්ඩලය කියන්නේ මොකද්ද? ප්‍රධාන ගංගාවක් තියෙනවා. හරි ඊට එකතු වෙන සියලුම අතු ගංගා තියෙනවා. හරි දැන් ප්‍රධාන ගංගාවල එකතු වෙන අතු ගංගා සියල්ලම තියෙනවා. ඊට පස්සේ අතු ගංගා වලට ආය නැවත එකතු වෙන කුඩා දියපාරවල් හරි මේ සියල්ලම එකතු වෙලා මේ සමුදාය මේ සමුච්ඡයත් එක්ක තමයි නිර්මාණය වෙන්නේ මොකද්ද? ගංගා මණ්ඩලයක්. ගංගා මණ්ඩලය මේ සියල්ලම එකතුවක් විදිහට තමයි නිර්මාණය වෙන්නේ මොකද්ද? ගංගා මණ්ඩලයක් අපි කර කියනවා ළමයි ගංගා මණ්ඩලයක් කියලා. දැන් ශ්‍රී ලංකාව ගත්තා ළමයි ප්‍රධාන ගංගා මණ්ඩල කීයක් තියෙනවද? ප්‍රධාන වශයෙන් 103ක් පමණ තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. තේරුණාද? එතන ළමයි මේ ගංගාවන්ගෙන් බොහෝමයක් ළමයි මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වෙලා හරි පහත් තැනිතලා හරහා භූවිෂමතාවට අනුකූලව මොකද වෙන්නේ? ගලාගෙන ගිහිල්ලා දිවයිනේ විවිධ ස්ථාන වල ළමයි මොකද වෙන්නේ? මුහුදට වැටෙනවා. ඒක අපි දන්නවා. මුහුදට වැටෙනවා. එතකොට ළමයි මේ විදිහට මේ කඳුකරේ ඉඳලා ගලාගෙන එන ගංගා කඳු වැටි දෙකක් අතරින් නැත්තම් උස්බිම් දෙකක් හරහා තියෙන තීරයක් නිම්න ඔස්සේ ළමයි නැත්තම් කඳු වැටි වලට සමාන්තරව වීදිලා තියෙන ආයත නිම්න ඔස්සේ මොකද වෙන්නේ? ගලා බැසීමේදී විවිධ ජල වාහන රටා නිර්මාණය වෙනවා. අන්න හොඳට මතක තියාගන්න. මොකද මම කිව්වේ කඳුකරේ ඉඳන් ගලාගෙන එන ගංගා හරි කඳු වැටි දෙකක් අතරින් නැත්තම් උස්බිම් දෙකක් හරහා තියෙන තීරයක් නිම්නයක් ඔස්සේ නැත්තම් කඳු වැටි වලට සමාන්තරව වේදිලා තියෙන ආයත නිම්න ඔස්සේ ගලාගෙන එන ජල පාරවල් මොකද අපි කියන්නේ ජල වාහන රටා ඒ හරහා නිර්මාණය වෙනවා. හරි සරලයි. දැන් මේකෙන් අහන්නේ බලන්න ඕනේ පළවෙනි එක කියලා දැන් අපිට පෝෂක ප්‍රදේශය හා දියබෙත්ම. මොකද මේ පෝෂක ප්‍රදේශය හා දියබෙත්ම කියන්නේ ළමයි කිසියම් ගංගාවක් ගන්න උදාහරණයට ගත්තොත් ඒ ගංගාවේ ජලය ලබන හරි ජලය ලබන ඒ කියන්නේ පෝෂණය වෙන ප්‍රදේශ ජලය වැඩි වශයෙන් පෝෂණය වෙන ප්‍රදේශ ජලය වැඩි වශයෙන් ලැබෙන ප්‍රදේශයට අපි කියනවා පෝෂක ප්‍රදේශය කියලා. තේරුණාද? එතෙන්දී ළමයි පෝෂක ප්‍රදේශයේදී ගංගාවට අතු ගංගා රාශියක් එකතු වෙනවා. ඒක තමයි අපි පෝෂණය වෙනවා කියන්නේ. එතෙන්දී මොකද වෙන්නේ? අතු ගංගා රාශියක් ප්‍රධාන ගංගාවට එකතු වෙනවා.
එතනදී ළමයි දිවයිනේ බොහෝ ගංගා ළමයි ගත්තම මේ පෝෂක ප්‍රදේශය ළමයි මේ පෝෂක ප්‍රදේශලා තියෙන කොහෙද? මධ්‍යම කඳුකරය. එතනදී ළමයි මේ ගංගා මණ්ඩල දෙකක් වෙන් කරන සීමාවට අපි කියනවා මොකක් කියලාද? දියබෙත්න. අන්න හොඳට මතක තියාගන්න. ගංගා මණ්ඩල දෙකක් වෙන් කරන සීමාවට අපි කියනවා මායිම නැත්තම් මොකද්ද? දියබෙත්න. තේරුණාද? හරි. එතකොට ළමයි එකම කඳු වැටියකින් ආරම්භ වෙලා හරි දෙපසට ගලා බහින කඳු වැටියේ මුදුන මොකද අපි කියන්නේ? දියබෙත්න බවට පරිවර්තනය වෙනවා. තේරුණාද? කිසියම් ගංගාවක් ජලය ලැබෙන හෙවත් කිසියම් ගංගාවක් ජලය ලැබෙන හෙවත් කිසියම් ගංගාවක් ජලය ලැබෙන හෙවත් පෝෂණය වන ප්‍රදේශය පෝෂක ප්‍රදේශයයි. හරි. කිසියම් ගංගාවක් ජලය ලබන හෙවත් පෝෂණය වන ප්‍රදේශය පෝෂක ප්‍රදේශයයි. හරිද? පෝෂක ප්‍රදේශයයි. හරි. කම්මැලිකමේ ඉන්න එපා ළමයි. හරි. මේ කාලේ උඩරිම මහන්සි වෙන්න. දැන් තව මාස කීපයක් නැති ඉන්නේ. ඊට විවේක ගන්න පුළුවන්. විවේක ගන්න කාලයක් එනවා. හරි. එතකන් මේ කාල සීමාවේ උඩරිම මහන්සි වෙන්න. තමන්ගේ උඩරිම දෙන්න බලන්න විභාගේ. හරි. පටපිටාව ගැන හිතන්න එපා. තමන් ස්වයං අධ්‍යයන තුලින් කරන ඉන්න self study ගොඩක් වැදගත් ළමයි මේ වගේ කාල සීමාව. මේ නිසා ප්‍රශ්න එන්න පුළුවන් ජීවිතේට. නේද? මේ ප්‍රශ්න ළමයි ප්‍රශ්න ආවෙ නැත්නම් ජීවිතය අපිට සාර්ථක කරගන්න පුළුවන් දෙක පාර නෑ. එහෙම වැඩක් නෑ ළමයි. ජීවිතේට ප්‍රශ්න නැතුව ළමයි අපි කවදා හරි දින්නොත් එහෙම වැඩක් නෑ ළමයි. අර ප්‍රථමයි නෑ. තේරුණා? කවදාවත් වෙන්නේ නැහැ. ප්‍රශ්න වලට මිලිකලා නේ. ඒව මතම තමයි ඕන් නැගිටලා තියෙන්නේ. හරි උත්සාහය තමන්ගේ උත්සාහය. වෙන කවුරුත් උදව් කරනවද නැහැ. යන්නේ නිසා. තමන් විසින් නැගිටින්න ඕන. හරි ප්‍රශ්න එනවා. ප්‍රශ්න වලට බය වෙලා දෙකට නැමිලා ඉඳලා හරියන්නේ නැහැ. නේද? ප්‍රශ්න වලට අපි අභියෝග කරලා අපි ඊට එහයින් නැගිටින්න ඕන. දැන් අපි දන්නවනේ ලෝකේ ජයගත්ත මිනිස්සු කී දෙනෙක් ගැන අපි අහනවද නේ? ඒවා අපි අහලා මොකද කියන්නේ? මොකද කරන්නේ? ඒ කතාව නිකන් සුරංගනා කතාවක වගේ කියවනවා. එතනින් එහාට අපි දෙයක් කරනවා. නේ අපි දෙයක් කරන්නේ. අපි එකකින් ඒ කතාවේ මොකද මම කියන්නම යම් කිසි කෙනෙක් ලෝකේ ජයගත්ත කෙනෙක් හිටියා නම් ඒ ජයග්‍රහණය කරපු කෙනා ඒ ජයග්‍රහණය කරාගේ ජීවිත කතාවෙන් ගන්න ලොකු දෙයක් තියෙනවා. හැබැයි අපි ජීවිතේට ගන්නවද යම් කිසි දෙයක්? ඇත්තටම කියන්නේ. ඇත්තටම ගන්නෙ නැහැ. ඒ නිසා තමයි කියන්නේ. හරි. තමන්ගේ ජීවිතේ තමන් ලියා ගන්න ඕනේ. නේ. තමන්ගේ ජීවිතේ තමන් ලියා ගන්න ඕනේ. ප්‍රතික්ෂේප වීම තමයි ජීවිතේ අපි පල්ලෙහාටම වැටුනොත් හරි හොඳට මතක තියාගන්න ප්‍රතික්ෂේප වීම හමු වෙලාම අපි පල්ලෙහාටම වැටුනොත් හරි අඩියටම වැටුනොත් තමයි ඒ ප්‍රතික්ෂේප වීම තුලින් හරි ආන්න වාසනාවට ළමයි තැන දෙන්න එපා වාසනාව ගැන හිතන්න එපා කවදාවත් මේක මගේ හැටිනේ හරි මම මේ ලබා උපන් හැටි හරි මට මෙතනින් එහාට ඉගෙන ගන්න බෑ මෙච්චරයි මට ඉගෙන ගන්න පුළුවන් මට ඒක ලබා උපන් හැටි මගේ වාසනාව තිබ්බොත් මොන හරි සාමාන්‍ය පෙළ පාස් වෙයි එක් උසස් පෙළ පාස් වෙයි මං වාසනාවට තැන දීලා මං පාඩුවේ පැත්තට වෙලා ඉන්නවා එහෙම හිටියොත් තමයි කවදාවත් ජීවිතේ දෙනන්න බෑ එහෙම ඉන්න එපා කවදාවත් ළමයි ඔයාලට දෛවයේ දීලා තියෙන දේවල් ගැන හිතන්න එපා ඔයා දුප්පත් වෙන්න පුළුවන් ඔයා පොහොසත් වෙන්න පුළුවන් හරි විශේෂයෙන්ම දුප්පත් වෙන්න පුළුවන් ඔයා ඒක ගැටලුවක් නෙවෙයි ඒ දෛවයේ දුන්නා කියලා දෛවයට අභියෝග කරන්න පුරුදු වෙන්න දෛවයට අභියෝග කරන්න පුරුදු වෙන්න හරි කවදාවත් ළමයි දෛවයට අභියෝග කරලා නැගිටින මිනිහෙක් ගැන ළමයි අහන්න කවදාවත් මේ මිනිහා වැටෙන්නේ නැහැ ඇයි ඔබ අභියෝග කරලා තියෙන දෛවයට උනා දෛවය ගැන හිතන්න එපා ළමයි. ඔයා ඉන්න තත්ත්වය ගැන. ඔයාට දැන් ඉගෙන ගන්න බෑ. එහෙම මානසිකත් ඒක අඩු මානසිකත්වයක ඉන්න එපා ළමයි. එහෙම අඩු මානසිකත්වයක ඉන්න එපා. මේ තාක්ෂණික දියුම මේ ලෝකයේ ඉස්සරහට යද්දි ළමයි අනිවාර්යෙන් අධ්‍යාපනය කියන දේ. හරි? এডুকেෂන් කියන දේ අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි ළමයි. මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ ඉස්සරහට 2050 2025 වර්ෂ විතර වෙද්දී. තේරුණාද? තාම තාක්ෂණික අතින් දියුණු වෙච්ච ලෝකයක් ගොඩනැගෙන්නේ. ඒක ළමයි මානසිකව ඉන්න බෑ කාල
හරි හොඳට ඉගෙන ගන්න. හරි මේ තියෙන වෙලාවේ හරි කාර්යයක් කරනවා වාහනයක් ගන්නවා. හරි එහෙම හිතන හැමෝට ඩක් නැහැ නම. ඊට සාර්ථක කරන්න මොකද තියෙන්නේ? ප්ලෑන් එකක් තියෙනවා. මම හැමදාම කියන දෙයක්. නේ හිතන්න ඕනේ ළමයි. හිතන්න. නිකමට හිතලා බලන්න තමන්ගේ ඇතුළේ ඉන්න කෙනා අවදි කරගන්න. හරි නිකලමයි නිදාගෙන හීනමාවට වඩා හොඳයි. හරි නිදියන් නැතුව නැගිටලා ගිහිල්ලා ඒ හීන වෙනුවෙන් මොකද කරන්න ඕනේ අපි? වැඩ කරන්න ඕනේ. ඒ හීන වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. වගේ බලාපොරොත්තුවක් ඇති කැම්පස් යන්නේ. බලාපොරොත්තුවක් ඇති කැම්පස් යන්නේ. හරි. බලාපොරොත්තුවක් තිබ්බට කැම්පස් යනවා කියලා. කැම්පස් යන එක ස්ටේටස් දැම්මා කියලා හරි. මම දෙන්නේ මොටිවේෂන් එකක් එන්න විදියට තමයි දෙන්නේ මේ කැම්පස් වීඩියෝස් දාන්නේ මම ස්ටේටස් ඒක හරි. හරි. හැබැයි ඔබ හිතන්න එපා කවදාවත්. හරි. මම කැම්පස් වීඩියෝ එක ස්ටේටස් දැම්මා කියලා එතනින් යන්න පාර සැකසෙන්නේ නැහැ. කවදාවත් තමන්ගේ අරමුණ. හරි. දැන් මම දැන් හිතන් ඉන්නවා ඇති. දැන් ඩ්‍රීම්ස් තියෙනවා ඇති, සීන තියෙනවා ඇති. මම යනවා පේලා දෙන විශ්වවිද්‍යාලය යනවා. ජයපුර ජයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යනවා. හරි. විශ්වවිද්‍යාල ශරපමානයක් තියෙනවානේ. මම මේ විශ්වවිද්‍යාලයට යනවා කියලා අරමුණක් ඇති. හරි. අරමුණක් තියෙන්න පුළුවන්. හරි. ඒ අරමුණ හොඳයි. හැබැයි ළමයි ඒ අරමුණේ අපි මොකද කරන්න ඕනේ? වැඩ කරන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. නැත්තම් නිකන් මල්වත් ටික ළමයි ගෙනත් දෙන්නේ නැහැ අපිට. අපේ සීන. තේරුණාද? දෙවෙනි ළමයි ගොඩක් කට්ටක් කන්න වෙනවා. ලොකු මහන්සියක් වෙන්න වෙනවා. හැබැයි මේ මහන්සියේ අන්තිම පුරුක ළමයි ගොඩක් ශක්තිමත්. ඒ දඟල් ළමයි මේ අභියෝග ගණනාවකින් මිරිකලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගත්තට පස්සේ අපි හදාගන්න දඟල් ආය ළමයි කවදාවත් කඩන්න බෑ සහ ඒ ලැබෙන සතුට වින්දනය ආය කියලා නිම කරන්න බෑ. ආය කොහෙන්වත් ගන්න බෑ ළමයි. කොහෙන්වත් ගන්න බෑ. තේරුණාද? කොහෙන්වත් ගන්න බෑ. ඒ නිසා මේ කාල සීමාවේ මහන්සි වෙන්න මේ වගේ ජීවිතේ ෆවුන්ඩේෂන් එක මේ අත්තිවාරම පදනම මේ පදනම ශක්තිමත් වුණොත් පුතේ ආගේ අනාගතේ සාර්ථකයි වෙයි. ඒ වගේම වගේ අනාගත පරම්පරාවත් ජයග්‍රහණයට යයි. සහ ඔයාලට කියන්න හැකියාවක් තියෙන්න ඕනේ. දැන් අපේ අනාගත මල්ලි කෙනෙක් නංගි කෙනෙක් ඇහුවොත් අපි කොහොමද ජීවිතේ ජයගත්තේ කියලා අපෙන් ඇහුවොත් අපි කොහොමද කියන්නේ? අපි මේ විදිහට ඔන්ලයින් ක්ලාස් හරහා හරි මේ දැවන්ත මහන්සියක් වෙලා තමයි අපි මෙතනට ආවේ. එහෙම කියද්දි Tamanට කොයිතරම් ආඩම්බරයක්ද ගෞරවයක්ද? ඒ තත්ත්වයට යන්න උත්සාහ කරන්න. තේරෙනවද? ඒ තත්ත්වයට යන්න උත්සාහ කරන්න බැරි නැහැ. ඒ තත්ත්වයට යන්න උත්සාහ කරන්න. හරි. දැන් අපි දිවි පෝෂක ප්‍රදේශය නේද? මට කියන්න පොඩ්ඩක් නවත්තර දැන. නවත්තර දැන කියන්න. නවත්තර දැන කියන්න. මම පෝෂක ප්‍රදේශය ඇඳින්නවද ළමයි? මට පොඩ්ඩක් කියන්න නවත්තර දැන ජටිලතාවය කියන්න ළමයි. මම පෝෂක ප්‍රදේශය ඇඳින්නවා නේද? දියපෙත්ම දුන්නේ නැහැ නේද තාම? හරි. පෝෂක ප්‍රදේශය හරිද? ඉන්නවනේ. හරි. එතන හිතා ගන්න. පෝෂක ප්‍රදේශය ඇඳින්නවනේ තමයි. හරි. ජලයේ හරි පෝෂක ප්‍රදේශයේදී ගංගා පෝෂක ප්‍රදේශයේදී ගංගාවට අතුගංගා රාශිය එකතු වී අතුගංගා හරි ලියන්න ළමයා අතුගංගා රාශියක් එක්වීමෙන් හරි අතුගංගා රාශියක් එක්වීමෙන් හරි අතුගංගා රාශියක් එක්වීමෙන් එය පෝෂණය වේ. අතුගංගා රාශියක් එක්වීමෙන් එය පෝෂණය වේ. අතුගංගා රාශියක් එක්වීමෙන් එය පෝෂණය වේ. හරි අතුගංගා රාශියක් එක්වීමෙන් එය පෝෂණය වේ. හරිද? හරි. ඊළඟ ලියන්න මෙහෙම. අපි දියමු දියවැත්ම සම්බන්ධව ගංගා මණ්ඩල දෙකක්. තමයි ගංගා මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා ලියාගමු. දැන් දන්න දු වැඩක් නැහැ. මොකද ගංගා මණ්ඩලයක් කිව්වේ? ගංගා මණ්ඩලයක් කියපු දේ. ප්‍රධාන ගංගාවයි ඊට එකතු වෙන සියලුම අතුගංගා
හරි ඊපස්සේ අතු ගංගා වලට එකතු වෙන කුඩා දිය පාරවල් මේ සියල්ලම එකතු අපි කියනවා එකතු කරලා හඳුන්වනවා අපි ගංගා මණ්ඩලයක් කියලා. ඒක ලියමු. එහෙම කියන්න. ප්‍රධාන ගංගාව හා මේවා ළමයි මීට සාකච්ඡා කරන්න පුළුවන් කරුණු. හරි ඊටම රසවත්. හරි. ප්‍රධාන ගංගාව හා ඊට එකතු වෙන සියලුම අතු ගංගා ප්‍රධාන ගංගාව හා ඊට එකතු වෙන ප්‍රධාන ගංගාව හා ඊට එකතු වෙන ප්‍රධාන ගංගාව හා ඊට එකතු වෙන සියලුම අතු ගංගා සියලුම අතු ගංගා සියලුම අතු ගංගා සියලුම අතු ගංගා කමා සියලුම අතු ගංගා කමා අතු ගංගා වලට එකතු වෙන 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 කුඩා දිය පහරවල් 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 සියල්ල 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 එක්ව ගත් කල සියල්ල එක්ව ගත් කල සියල්ල එක්ව ගත් කල සියල්ල එක්ව ගත් කල මොකක් කියලා තමයි හඳුන්වන්නේ ගංගා මණ්ඩලයක් ලෙස හැඳින්වෙන්නේ. හරි. දියබෙත්ම කියන්නේ මොකක්ද? දැන් ගංගා මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. එහෙනම් දියබෙත්ම කියන එක හඳුන්වන්න පුළුවන්. තියාගන්න මෙහෙම. ගංගා මණ්ඩලයක් ලෙස හැඳින්වෙන්නේ. ප්‍රශ්නේ විදිය ගන්න. ගංගා මණ්ඩල දෙකක් වෙන් කරන සීමාව. 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 ගංගා මණ්ඩල දෙකක් වෙන් කරන සීමාව ගංගා මණ්ඩල දෙකක් වෙන් කරන හේවත් මායිම දිය බෙත්ම ලෙස හැඳින්වේ. ළමයි ඇහෙනව නේද? ප්‍රශ්නයක් නැහැ නේද? කැඩි කැඩි ඇහෙන්නේ නැහැ නේද? ඇහෙ නැත්නම් මට පොඩ්ඩක් කියන්න. ගංගා මණ්ඩල දෙකක් වෙන් කරන සීමාව අපි හඳුන්වනවා හේවත් මායිම. ගංගා මණ්ඩල දෙකක් වෙන් කරන සීමාව හේවත් මායිම කමා දිය බෙත්ම ලෙස හැඳින්වේ. දිය බෙත්ම ලෙස හැඳින්වේ. දිය බෙත්ම ලෙස හැඳින්වේ. අනිත් ළමයින්ට ඇහෙනවද කියන පොඩ්ඩක්? දිය බෙත්ම ලෙස හැඳින්වේ. දිය බෙත්ම ලෙස හැඳින්වේ. දිය බෙත්ම ලෙස හැඳින්වේ. ළමයි පොඩ්ඩක් කියන්න මට ඇහෙනවද කියලා. දිය බෙත්ම ලෙස හැඳින්වේ. ඒක නෝ ලියා ගන්නවා මෙහෙම. හරි. දිය බෙත්ම ලෙස හැඳින්වේ. හරි. ඇහෙනව නේද? හරි. ඇහෙනවා. හරි. හරි ළමයි ඊට පස්සේ අපි ඊළඟ එක බලමු. දැන් පෝෂක ප්‍රදේශ කියන්නේ මොකක්ද කියලා දන්නවා. දිය බෙත්ම කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඊට පස්සේ ඊළඟ කියන්නේ ළමයි ගන්ධාංගරය. මොකක්ද? ගන්ධාංගරය. මොකද්ද ළමයි ගන්ධාංගරය කියන්නේ? හරියට අහගන්න. ගන්ධාංගරය කියන්නේ ළමයි තැනිතලා ප්‍රදේශවල තියෙන. තැනිතලා ප්‍රදේශවල තියෙන ළමයි හිතනවා උරුල් නිම්න තියෙනවා. විශාල පරාසයක් තුල පැතිරලා තියෙන නිම්න තියෙන. තියෙනවද නැද්ද? තියෙනවා. අන්න තැනිතලා ප්‍රදේශවල තියෙන පුළුල් නිම්න ළමයි පුළුල් නිම්න දිගේ එමින් ගලන ගංගාවේ බහරය. තේරුණාද? ගංගාවේ බහරය. හරි. තැනින් තැන තැම්පත් වෙලා තියෙන මාර්ගයේ ඇහැරිලා ගිහිල්ලා. මොකද ළමයි ගංගාව වක්‍රාකාර මාර්ගයක ගමන් කිරීම නිසා ළමයි නිර්මාණය වෙනවා මෙන්න මේ ගන්ධාංගරය. අන්න ගන්ධාංගරය කොහොමද නිර්මාණය වෙන්නේ? තැනිතලා ප්‍රදේශවල විශාල නිම්න තියෙනවා. විශාල පරාසයක් තුල පැතිරලා තියෙන නිර්මාණ තියෙනවා. පුරුල් නිම්න තියෙනවා. හරි. ඒ නිම්න දිගේම ගලන ගංගාවේ බහරය. හරි. මොකද වෙන්නේ ළමයි? තැනින් තැන තැම්පත් වෙලා. හරි. මාර්ගයේ ඇහිරියාමෙන් මොකද වෙන්නේ? ගංගාව වක්‍රාකාරව දන්නවනේ. ගංගාව වක්‍රාකාරව හරි. ගංගාව වක්‍රාකාර මාර්ගයක ගමන් කිරීමත් එක්ක මොකද වෙන්නේ? ඒ නිර්මාණින ලක්ෂණ අපි කියනවා ළමයි ගන්ධාංගරය. හරි. මෙහෙම ලියා ගන්නකො. මෙහෙම ලියා ගන්න. තැනිතලා ප්‍රදේශවල හරි. තැනිතලා ප්‍රදේශවල ඇති පුළුල් නිම්න දිගේ තැනිතලා ප්‍රදේශවල ඇති පුළුල් නිම්න දිගේ
තැනිතලා ප්‍රදේශවල ඇති පුළුල් නිම්න දිගේ තැනිතලා ප්‍රදේශවල ඇති පුළුල් නිම්න දිගේ තැනිතලා ප්‍රදේශවල ඇති පුළුල් නිම්න දිගේ පුළුල් නිම්න දිගේ පුළුල් නිම්න දිගේ පුළුල් නිම්න දිගේ සෙමින් ගලන ගංගාවේ බහරය සෙමින් ගලන ගංගාවේ බහරය සෙමින් ගලන ගංගාවේ බහරය සෙමින් ගලන ගංගාවේ බහරය තැනින් තැන තැන්පත් වී තැනින් තැන තැන්පත් වී මාර්ගය ඇහිරී යාමෙන් ගංගාව හරි ආයත කියන්න තැනිතලා ප්‍රදේශවල ඇති පුළුල් නිම්න දිගේ තැනිතලා ප්‍රදේශවල ඇති පුළුල් නිම්න දිගේ තැනිතලා ප්‍රදේශවල ඇති පුළුල් නිම්න දිගේ සෙමින් ගලන ගංගාවේ බහරය තැනින් තැන තැන්පත් වී මාර්ගය ඇහිරී යාමෙන් ගංගාව එක ගමන් කිරීම නිසා වන ලක්ෂණය නිර්මාණය වන ලක්ෂණය ගන් දඟරය ලෙස හැඳින්වේ හරිද ගන් දඟරය ලෙස හැඳින්වේ ඊට පස්සේ ළමයි තියෙනවා දිය ඇල්ල ළමයි අපි හැමෝම දන්නවනේ දැන් දිය ඇල්ල දැන් ගත්තොත් එහෙම අපි කොහොමද භූගෝල විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ මේක දැන් ළමයි අපි දන්නවා උස් ප්‍රදේශවල ඉඳන් ගලා බහින ගංගාවල ළමයි ජල ප්‍රමාණය අඩු වුණාට හරි පටු ගැඹුරු නිම්න හරහා ළමයි අපි දන්නවා මොන බෑවුම්ද තියෙන්නේ පටු ගැඹුරු නිම්න හරහා තියෙන ළමයි මොන බෑවුම්ද තියෙන්නේ මොහොර බෑවුම් දල බෑවුම් තියෙනවා මොහොර බෑවුම් තියෙනවා හරි ඒකට ළමයි මේ පටු ගැඹුරු නිම්න හරහා තියෙන්නේ මොහොර බෑවුම් තේරුණාද මොහොර බෑවුම් හරි ඒකට මේ මොහොර බෑවුම් සහිත ප්‍රදේශ හරහා ළමයි ගලා යාමත් එක්ක ඒ ස්ථානවල ළමයි දිය ඇලි නිර්මාණය වෙනවා තේරුණාද ඒ ස්ථානවල දිය ඇලි නිර්මාණය වෙනවා උවර උස් ප්‍රදේශවල ගලා බහින ගංගාවල ජල ප්‍රමාණය අඩු වුණාට පටු මොන බෑවුම් සහිත ප්‍රදේශය හරහා ළමයි දියැලි තේරුණාද ඒ හරහා දියැලි නිර්මාණය වෙනවා රයිට් එතකොට ළමයි දැන් අපි දන්නවනේ දියැලි විශාල ප්‍රමාණයක් ලංකාව තුල තියෙනවා දැන් උදාහරණ ගත්තොත් ළමයි තුන්නින්ද බම්බරකන්ද හරි ඊට පස්සේ දියලුම හරි බම්බරකන්ද විශාල ප්‍රමාණයේ දියැලි ලංකාව තුල තියෙනවා හරි අපි ළමයි මේක පැහැදිලි කරගමු මෙන්න මෙහෙම මේකත් පැහැදිලි කරගමු දියැල්ල හරි මේව ලියා ගන්න දැන් ඇහෙනව නේද ළමයි හරි පොඩ්ඩක් ඉන්න
හරි එහෙම ලියා ගන්න. දියඇල්ල සම්බන්ධව එහෙම ලියා ගන්න. හරි. එහෙම ලියා ගන්න. උස් ප්‍රදේශවල එහෙම ලියා ගන්න. උස් ප්‍රදේශවල එහෙම ලියා ගන්න. උස් ප්‍රදේශවල ගලාබස්නා ගංගාවල 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 ජල ප්‍රමාණය අඩු වුවද 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 උස් ප්‍රදේශවල ගලාබස්නා ගංගාවල ජල ප්‍රමාණය අඩු වුවද ජල ප්‍රමාණය අඩු වුවද ජල ප්‍රමාණය අඩු වුවද පටු ගැඹුරු නිම්න ඔස්සේ 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 නිම්න ඔස්සේ නිම්න ඔස්සේ මොහොර බෑවුම් සහිත ප්‍රදේශ 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 හරහා ගලා යාම නිසා පටු ගැඹුරු නිම්න ඔස්සේ මොහොර බෑවුම් සහිත ප්‍රදේශ හරහා මොහොර බෑවුම් සහිත ප්‍රදේශ හරහා ඔයාගේ නම ළමයි ඉස්සරහදී කියලා දෙනවා අය මොහොර බෑවුම් සහිත ප්‍රදේශ හරහා මොහොර බෑවුම් ප්‍රදේශ හරහා මොහොර බෑවුම් සහිත ප්‍රදේශ හරහා ගලා යාම නිසා 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 බොහෝ විට ගලා යාම නිසා බොහෝ විට ගලා යාම නිසා බොහෝ විට දිය ඇලි නිර්මාණය වී ගලා යාම නිසා බොහෝ විට දිය ඇලි නිර්මාණය වී ගලා යාම නිසා බොහෝ විට දිය ඇලි නිර්මාණය වී ගලා යාම නිසා බොහෝ විට දිය ඇලි නිර්මාණය වී දිය ඇලි නිර්මාණය වී හරිද දිය ඇලි නිර්මාණය වී රයිට් හරි උදාහරණ කීපයක් දාගන්න ළමයි දිය ඇලි කීපයක් දැන් දුන්නේ ඉඳ වවර ගන්ධ හරි ඊට පස්සේ කොහෙද දියලුම වගේ උදාහරණ කීපයක් දාගන්න ඊට පස්සේ නම් අපිට තියෙන්නේ හැඩපළු ගංගාව මොකද්ද ළමයි හැඩපළු ගංගාවක් කියන්නේ හරි සරල ළමයි හැඩපළු ගංගාවක් කියන්නේ පහත් තැනිතලා ප්‍රදේශ තියෙනවද නැද්ද තියෙනවා පහත් තැනිතලා ප්‍රදේශවල ළමයි ඉතා සෙමින් ගලාගෙන බහින ගංගාව මගින් ළමයි කියන විවිධ ද්‍රව්‍යයන් ළමයි ගඟ මැද තම්පත් වෙලා උඩා දූපත් වගේ ලක්ෂණ නිර්මාණය වෙනවා උඩා දූපත් වගේ ලක්ෂණ නිර්මාණය වෙනවා ඒක තමයි අපි සරලව කියන්නේ හැඩපළු ගංගාවක් කියලා හරි දැන් විශාල වශයෙන් ළමයි දැන් පහත් තැනිතලා ළමයි එක එල්ලේම ඉක්මනින් ජලය ගලාගෙන යනවද නෑ ඉක්මනින් ජලය බැහැර යන්නේ නෑ හරි තාම සෙමින් තමයි ගමන් කරන්නේ පහත් තැනිතලා ප්‍රදේශවල තාම සෙමින් තමයි ජලය ගලාගෙන බහින්නේ ජලය ගලා බසින් තේරෙනවද අන්න ඒ හරහා විවිධ ද්‍රව්‍ය ගේනවා ජලය හරහා ඒ සියල්ලම එකතු වෙලා ළමයි ගඟ මැද උදෙන් තැම්පත් වෙලා දූපත් ආකාර පොඩි ලක්ෂණ නිර්මාණය වෙනවා තේරෙනවද දූපත් ලක්ෂණ නිර්මාණය වෙනවා පොඩි කොටස් වශයෙන් අන්න ඒවට අපි කියනවා හැඩපළු ගංගාවක් කියලා එහෙම නිර්මාණය වෙද්දී අපි කියනවා ඒ ගඟ හැඩපළු ගංගාවක් කියලා ඒ කොටස් වලට හැඩපළු ගංගාවක් කියලා අපි හඳුන්වනවා හරි ඒක ලියා ගන්න මෙන්න මෙහෙම පහත් තැනිතලා ප්‍රදේශවල එහෙම ලියා ගන්න පහත් තැනිතලා ප්‍රදේශවල පහත් තැනිතලා ප්‍රදේශවල පහත් තැනිතලා ප්‍රදේශවල හරි පහත් තැනිතලා ප්‍රදේශවල පහත් තැනිතලා ප්‍රදේශවල පහත් තැනිතලා ප්‍රදේශවල හරි පහත් තැනිතලා ප්‍රදේශවල ඉතා සෙමින් ගලා බසිනා පහත් තැනිතලා ප්‍රදේශවල පහත් තැනිතලා ප්‍රදේශවල පහත් තැනිතලා ප්‍රදේශවල ඉතා සෙමින් ගලා බසිනා ඉතා සෙමින් ගලා බසිනා ඉතා සෙමින් ගලා බසිනා ඉතා සෙමින් ගලා බසිනා ගංගාව මගින් ඉතා සෙමින් ගලා බසිනා ගංගාව මගින් ගෙනෙන ද්‍රව්‍ය ගංගාව මගින් ගෙනෙන ද්‍රව්‍ය
ගඟ මැද තැන්පත් වී ගඟ මැද තැන්පත් වී ගඟ මැද තැන්පත් වී හරි ගඟ මැද තැන්පත් වී ගඟ මැද තැන්පත් වී කුඩා දූපත් වැනි ලක්ෂණ කුඩා දූපත් වැනි ලක්ෂණ ගඟ මැද තැන්පත් වී කුඩා දූපත් වැනි ලක්ෂණ කුඩා දූපත් වැනි ලක්ෂණ කුඩා දූපත් වැනි ලක්ෂණ නිර්මාණය වූ විට 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 එය හැඩපළු ගංගාවක් ලෙස හැඳින්වේ. එය හැඩපළු ගංගාවක් ලෙස හැඳින්වේ. එය හැඩපළු ගංගාවක් ලෙස හැඳින්වේ. හරිද? එය හැඩපළු ගංගාවක් ලෙස හැඳින්වේ. හරි. හරි නේද? හරි. ඊළඟ තියෙන්නේ පහ. අපශාකා. මොනවද මේ අපශාකා කියන්නේ? මොනවද මේ අපශාකා කියන්නේ? අපශාකා කියන්නේ ළමයි පහත් බිම් හරහා ඊටාම සෙමින් ගලාගෙන යන ගංගාවක හරි අතු කීපයකට බෙදිලා මද දුරක් ගලාගෙන ගිහිල්ලා නැවත ප්‍රධාන ගංගාවට එකතු වෙනවා නම් අන්න ඒම කොටස් වලට අපි කියනවා මොනවද කියලාද? අපශාකා කියලා. හරි සරලයි ඈ. ඒවා හරි සරලයි ළමයි. ලොකු වචන වගේ පෙන්නනට තාම හරි සරලයි හැඳින්වෙන්නේ. නේද? දැන් අපශාකා කියන්නේ මොකක්ද එහෙනම්? පහත් බිම් හරහා ගලාගෙන යන ගංගාවක අතු කීපයකට බෙදිලා මද දුරක් ගමන් කරලා හරි ආය මොකද වෙන්නේ? ඒක ප්‍රධාන ගංගාවට නැවත එකතු වෙනවා. තේරුණාද? පහත් බිම් හරහා සෙමින් ගලාගෙන යන ගංගාවක අතු කීපයකට බෙදිලා මද දුරක් ගිහිල්ලා ආය මොකද වෙන්නේ? ඒ අතු ගංගා සියල්ල මොකද වෙන්නේ? ප්‍රධාන ගංගාවට ආයේ එකතු වෙනවා. අන්න මේවට කියනවා මොකද? අපශාකා කියලා කියනවා. තේරුණාද? හරි. ඒක ලියාගමු මෙන්න මේ. පහත් බිම් හරහා මේව ලියාගන්න. පහත් බිම් හරහා හරි. පහත් බිම් හරහා මේව ලියාගන්න. පහත් බිම් හරහා පහත් බිම් හරහා මෙහෙම ලියාගන්න. පහත් බිම් හරහා සෙමින් ගලා යන ගංගාව 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 අතු කීපයකට බෙදී පහත් බිම් හරහා සෙමින් ගලා යන ගංගාව අතු කීපයකට බෙදී මද දුරක් ගොස් නැවත ප්‍රධාන ගංගාවට එකතු වන විට පහත් බිම් හරහා සෙමින් ගලා යන ගංගාව අතු කීපයකට බෙදී මද දුරක් ගලා ගොස් නැවත ප්‍රධාන ගංගාවට එකතු වන විට නැවත ප්‍රධාන ගංගාවට එකතු වන විට හරි නැවත ප්‍රධාන ගංගාවට එකතු වන විට නැවත ප්‍රධාන ගංගාවට එකතු වන විට හරි නැවත ප්‍රධාන ගංගාවට එකතු වන විට එම ලියා ගන්න ඒවා අපශාකා ලෙස හැඳින්වේ. නැවත ප්‍රධාන ගංගාවට එකතු වන විට ඒවා අපශාකා ලෙස හැඳින්වේ. හරිද? ඒවා අපශාකා ලෙස හැඳින්වේ. හරි නේද? හරි. ඊළඟ ළමයි 6 බලන්න. දැන් ළමයි මේ අපශාකා ගත්තා ළමයි මේවා ළමයි ඇතැම් විට සමහර විට ගත්තම ගංගා මුහුදට වැටෙන්නේ කොහෙන්ද ළමයි? ගම්මෝය හරහා. නේද? ගම්මෝය හරහා. ඒකට මේ ගම්මෝය අසල ළමයි මේ වගේ අපශාකා වැඩි වශයෙන් අපිට දක්නට ලැබෙනවා. ගම්මෝය ආශ්‍රිතව. තේරුණාද? දැන් මහවැලියෙන් ගත්තොත් ළමයි මහවැලියන්ගේ ළමයි ත්‍රිකුණාමාලයේදී ළමයි අපශාකා කීපයක් හරහා බෙදලා තමයි මුහුදට ගලා බහින්. අර උදාහරණ විදිහට ගන්න පුළුවන් එක. තේරුණාද? දැන් 6න් කියනවා ළමයි අපිට ජලවාහන රටා. ජල වාහනට සම්බන්ධව පැහැදිලි කරන්න කියලා කියන්නේ. තේරුණාද? අන්න ළමයි දැන් ජල වාහන රටාව ගත්තම ළමයි හරි ගංගාවක් ගලා බහින ප්‍රදේශයේ තියෙන හරි යම්කිසි භූෂමතා ලක්ෂණයක් වෙන්න පුළුවන්, එක්ක පාෂාණ සංවිධය වෙන්න පුළුවන්, භූගෝල විද්‍යාත්මක කුමනෝ ලක්ෂණයක් වෙන්න පුළුවන්. හරි මේ මේවා පදනම් කරගෙන හරි යම්කිසි ප්‍රදේශයක ළමයි ජල වාහන රටාවක් සකස් වෙනවා. එතකොට උස්ප්‍රීම ප්‍රදේශයකින් ආරම්භ වෙලා
විවිධ දිශාවට ගංගා ගැලීමත් එක්ක මොකද වෙන්නේ? ඒ සෑදෙන ජල වාහන රටාව අපි හඳුන්වන ප්‍රධාන වශයෙන් අරීය ජල වාහන රටාව කියලා. මුස්ලිම් ප්‍රදේශයකින් ආරම්භ වෙලා විවිධ දිශාවට ගංගා ගැලීම නිසා සෑදෙන ජල වාහන රටාවට අපි කියනවා අරීය ජල වාහන රටාව කියලා. තේරුණාද? දැන් අපි දන්න ප්‍රධාන වශයෙන් ජල වාහන රටා කීයක් තියෙනවද? ප්‍රධාන වශයෙන් ළමයි ජල වාහන රටා තියෙනවා කීයක්ද? 4ක් තියෙනවා. ශාකීය ජල වාහන රටාව, ජාලාකාර ජල වාහන රටාව, හරි, වලයාකාර ජල වාහන රටාව, අරීය ජල වාහන රටාව, සවිරාම. 5ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ශාකීය, ජලාකාර, වලයාකාර, අරීය, සවිරාම. හරි, සවිරාම. හරිද? ඔය ටික මත තියන්න යන සරලව. හරි. දැන් අපි බලමු ජල වාහන රටා සම්බන්ධව කෙටියෙන් පැහැදිලි කරගන්න. එහෙනම් අරීය ජල වාහන රටාවක් කියේ මොකද්ද? අරීයයි කියපු දේ මුස්ලිම් ප්‍රදේශකින් ආරම්භ වෙලා විවිධ වූ දිශාවලට ගංගා ගැලීමත් එක්ක මොකද වෙන්නේ? ඒ සෑද ජල වාහන රටාවට අපි කියනවා අරීය ජල වාහන රටාවක් කියලා. නේ? හරි. එතකොට මේ ශාකයේ උදාහරණයක් අතොත් ළමයි ශාකයක අතු වීදිලා තියෙන ආකාරය ගත්තොත් එහෙම හරි අපි කියන අතු ගංගා කියලා නේද? හරි. ශාකයක අතු වීදිලා තියෙන ආකාරයට ගංගා ගලවුවොත් එහෙම අපි කියන අතු ගංගා කියලා. අර අතු ගංගා තියෙනවනේ. හරි. එතකොට ළමයි මේ ප්‍රධාන ගංගාවට එකතු වෙනවා නම් මේ අතු ගංගා අන්න කියන අපි එතනදී ශාකීය ජල වාහන රටාවක් කියලා. මොන ජල වාහන රටාවද? ශාකීය ජල වාහන රටාවක් කියලා අපි කියනවා. තේරුණාද? ඒ වගේම ළමයි අතු ගංගා කොටුදැලක ආකාරයෙන් ඍජුකෝණීය රටාවකට ප්‍රධාන ගංගාව හා සම්බන්ධ වුණොත් එම ඒ වගේ රටාවක් අපි හඳුන්වනවා ජලාකාර ජල වාහන රටාවක් කියලා. තේරුණාද? හරි. එතනදී ළමයි ශ්‍රී ලංකාවේ අපි දන්නවා නිරිතතික තනිතලා ප්‍රදේශ ළමයි මේ ජල වාහන රටාව වැඩි වශයෙන් තියෙනවා මේ ජලාකාර ජල වාහන රටාව. තේරුණාද? ශ්‍රී ලංකාවේ ළමයි නිරිතතික ප්‍රදේශයේ තියෙන සමාන්තර හෙල් වැටි වෙන්න පුළුවන්. හරි. ඒ ආශ්‍රිත තියෙන ආයතන නිම්න වෙන්න පුළුවන්. විවිධ නිම්න හරහා හරි ජල වාහන රටා නිර්මාණය වෙනවා විවිධ හේතු පදනම් කරගෙන. තේරුණාද? හරි. එතකොට දැන් හරියට තේරුම් ගන්න. දැන් හරියටම දැන් ජල වාහන රටා කීයක් තියෙනවද? 5යි. ශාකීය, ජලාකාර, වලයාකාර, අරීය, සවිරාම. හරි. ඒකදී අපිට ප්‍රධාන කීපයක් ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි. මෙහෙම ලියා ගන්නකො. අපි පොඩ්ඩක් දෙන්නෙම ලියා ගමු. කෙටි අදින්නෙම ලියා ගමු. මෙන්න මේව ලියා ගන්න. ජල වාහන රටාව කියලා දාලා එමෙ ලියා ගන්න. ගංගා ගලාපසින ප්‍රදේශයේ ගංගා ගලාපසින ප්‍රදේශයේ ඇති භූ විෂමතාවය සහ ගංගා ගලාපසින ප්‍රදේශයේ ඇති ගංගා ගලාපසින ප්‍රදේශයේ ඇති භූ විෂමතාව සහ ගංගා ගලාපසින ප්‍රදේශයේ ඇති භූ විෂමතාව සහ පාෂාණ සංයුතිය අනුව 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 භූ විෂමතාව සහ පාෂාණ යම් ප්‍රදේශයක ජල වහන රටා සකස් වේ. ජල වහන රටා සකස් වේ. හරි. ජල වහන රටා සකස් වේ. හරිද? හරි. ඊළඟ මේවා ලියා ගන්න. ඒකටම highlight කරලා ලියා ගන්න ළමයි. highlight කරලා වෙන පාඩ පැනීම ඉවත් කමක් නැහැ. මුස්ලිම් ප්‍රදේශයකින් ආරම්භ වී ළමයි දැන් ඔයාලා ලියා ගන්න නෝට් ටික තියෙනවනේ. හරි. නෝට්ස් ටික ඔක්කොම මට එවන්න. හරි. මම බලන්නම් කොයිතරම් පිළිවෙලද කියලා වැඩ. හරි. අනිවාර්යයෙන් ලියන නෝට්ස් ටික ඔක්කොම රෙජිස්ටර් ගෲප් එකට අනිවාර්යෙන් එවන්න ඕනේ. හරිද? අනිවාර්යෙන් පන්තියෙන් පස්සේ නෝට්ස් ටික එවන්න සහ අද මම ප්‍රශ්නයක් දෙනවා වැඩක් කරන්න. හරි. ඊමේට නිවාඩු පාඩුවේ ලියලා ඒ ප්‍රශ්නට එක ප්‍රශ්නයක් දෙන්න. ලොකු ප්‍රශ්න ගොඩක් දෙන්න. එක ප්‍රශ්නයක් දෙන්නම්. ඔය තියෙන 7 වෙනි ප්‍රශ්නේ මම ලියන්න දෙන්නම්. පැහැදිලි කරලා දුන්නාට පස්සේ මට ලියලා උත්තර එවන්න ඕනේ. හරි. රූල් දෙකක් තමයි ලියලා එවන්න බෑ ළමයි. රූල් 5ක් 10ක් විතර පැහැදිලි කරලා එවන්න ඕනේ.
තේරුණාද? හොඳට පැහැදිලි කරලා ගන්න ඕනේ. මම ඊටාම හොඳින් විස්තර කරලා දෙන්නම්. හරි. ලියා ගන්න. මුස්ලිම් ප්‍රදේශයකින් ආරම්භ වේ. මුස්ලිම් ප්‍රදේශයකින් ආරම්භ වේ විවිධ දිශාවලට ගංගා ගැලීම නිසා සෑදෙන ජල වහන රටාව මුස්ලිම් ප්‍රදේශයකින් ආරම්භ වී විවිධ දිශාවලට ගංගා ගැලීම නිසා සෑදෙන ජල වහන රටාව අරීය ජල වහන රටාවයි. හරි. අරීය ජල වහන රටාවයි. එතකොට ළමයි දැන් ලංකාවේ දැන් එහෙම ආශාකී ජල වහන රටාවක් තියෙනවා, ජලාකාර ජල වහන රටාවක් තියෙනවා, වලයාකාර ජල වහන රටාවක් තියෙනවා, අරීය ජල වහන රටාවක් තියෙනවා, සවිරාම ජල වහන රටාවක් තියෙනවා. අන්න එහෙනම් දැන් මෙතනදී අපිට කියන්න පුළුවන් අපෙන් අහනවා ශ්‍රී ලංකාවේ මේ දකින්න ලැබෙන මේ ජල වහන රටා අතරින් ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන්නේ කුමන ජල වහන රටා ලක්ෂණද කියලා අපෙන් අහන්න පුළුවන්ද බැරිද? අහන්න පුළුවන් නේද? අහන්න පුළුවන්. දැන් එහෙම ඇහුවොත් හිතන්න ළමයි. දැන් එහෙම ඇහුවොත් අපිට කියන්න පුළුවන් ඉතාම සරල කොහොමද අපිට කියන්න පුළුවන්? ළමයි මධ්‍යම කඳුකරයේ වගේම හරි මධ්‍යම කඳුකරයේ වටා පිටලා තියෙන පහත් ප්‍රදේශ වලින් සමාන්විත වෙන ශ්‍රී ලංකාවේ ළමයි සමස්ත ජල වහන රටාව ළමයි දකින්න තියෙන අපිට අරීය ජල වහන රටාවේ ලක්ෂණ. අරීය ජල වහන රටාවේ ලක්ෂණ තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ අපි ශාකීය ජල වහන රටාවක් කියන්නේ මොකක්ද කියලා. එහෙම ලියා ගන්න. ශාකයක අතුවීදී ඇති ආකාරයට 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 අතුගංගා ශාකයක අතුවේදී ඇති ආකාරයට අතුගංගා ප්‍රධාන ගංගාවට එකතු වේ නම් 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 එය ශාකීය ජල වහන රටාව ලෙස හැඳින්වේ. 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 හරි. ඊළඟ ලියන්න මෙහෙම. ඊළඟට මෙහෙම ලියන්න. හරි. අතුගංගා හතර ඉදෙනවද නේද? අතුගංගා කොටු දෙලක ආකාරයෙන් 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 කොටු දෙලක ආකාරයෙන් කොටු දෙලක ආකාරයෙන් කොටු දෙලක ආකාරයෙන් ඍජු කෝණීය රටාවකට 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 අතුගංගා කොටු දෙලක ආකාරයෙන් ඍජු කෝණීය රටාවකට ඍජු කෝණීය රටාවකට ප්‍රධාන ගංගාව හා 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 සම්බන්ධ වන විට 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 එවැනි රටාවක් සම්බන්ධ වන විට එවැනි රටාවක් සම්බන්ධ වන විට එවැනි රටාවක්
එවැනි රටාවක් ජලාකාර ජලවහන රටාවක් ලෙස හැඳින්වේ. එවැනි රටාවක් ජලාකාර ජලවහන රටාවක් ලෙස හැඳින්වේ. එවැනි රටාවක් ජලාකාර ජලවහන රටාවක් ලෙස හැඳින්වේ. ජලාකාර ජලවහන රටාවක් ලෙස හැඳින්වේ. රයිට් හරිද? හරි. ඊට පස්සේ ළමයි මෙහෙම ලියා ගන්න. අපිට අනුමාත්‍රාවක් විදිහට දාගෙන ජලවහන රටා කියලා දාලා ලියාගෙන හරි. ඒ යටතේ ලියා ගන්න ජලවහන රටා තියෙන ආකාර මොනවද කියලා. දැන් අපි කීපයක් ලියන ශාක්‍ය කියන්නේ මොකද්ද? ජලාකාර කියන්නේ මොකද්ද? ආර්ය කියන්නේ මොකද්ද? හරි. ඒ ටික පොඩ්ඩක් පල්ලෙන් ලියා ගන්න. ශාක්‍ය ජලවහන රටාව, ජලාකාර ජලවහන රටාව, වලයාකාර ජලවහන රටාව, හරි. ආර්ය ජලවහන රටාව, සවිරාම ජලවහන රටාව. ශාකීය, ජලාකාර, වලයාකාර, ආර්ය, සවිරාම. නොයිටි ලියා ගන්න. හරි නේද? හරි. ඔන්න ළමයි යනවා අපි 7 වෙනි ප්‍රශ්නෙට. සංවර්ධන මිනුම්. මොකක්ද අහන්නේ? සංවර්ධන මිනුම් සම්බන්ධව මොකද්ද කරන්න කියන්නේ? පැහැදිලි කරන්න කියන. ඔන්න ඕක ගෙදර වැඩක්. හරි. මම පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ මට ওই ප්‍රශ්නෙට ලියලා උත්තර ලියලා එවන්න. තේරුණාද? ළමයි සංවර්ධනය කියන්නේ මොකද්ද? සරල සංවර්ධනය පිළිබඳ නිර්වචන විශාල ප්‍රමාණයක් ආවා. හරි. 1978 යුනෙස්කෝ ප්‍රකාශයෙන් කිව්වා ළමයි රටක ආර්ථික සංවර්ධනය සමග සමාජීය සංවර්ධනයක්ද ඇතිවිය යුතුය. සමාජීය සංවර්ධනය සිදුවිය යුත්තේ ආහාර හා පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස, සමාජ සුරක්ෂිතතාව, ඇඳුම් පැළඳුම්, විවේකය හා මානුෂික නිදහස යන ශේෂ්ත්‍රලෙක 1978 යුනෙස්කෝ ප්‍රකාශයෙන් අන්න එහෙම නිර්වචනය කරා සංවර්ධනය කියන එක පිළිබඳව. ඒ වගේම ළමයි ඊට පස්සේ තෙවන සංවර්ධන දර්ශකයට 1981 90 එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කියනවා සංවර්ධනය නිර්වචනය කරනවා. උන් කියනවා ජන සංඛ්‍යාව, සමාජීය, සංස්කෘතික, සදාචාරාත්මක යන සාධක ඇතුළත් වෙනස් වීම වර්ධනය පිළිබඳ ක්‍රියාදාමයක් කියලා නිර්වචනය කරනවා. ඔවුන් මොකක්ද? මෙන්න මේ සංවර්ධනය කියන මාතෘකාව. තේරුණාද? හරි. එතකොට ළමයි සංවර්ධනය මැනීමේ මිනුම් තියෙනවා. තේරුණාද? සංවර්ධනය මැනීමේ මිනුම් තියෙනවා. තේරුණාද? ඒතර රට කියන එක රට සාපේක්ෂයිද නැද්ද? සාපේක්ෂයි. හරි. දැන් සංවර්ධනයේ ළමයි අර්ථය ඊටම පුළුල්ව හඳුනා ගන්න ළමයි විවිධ ආයතන වෙන්න පුළුවන්, සංවිධාන වෙන්න පුළුවන්, පුද්ගලය වෙන්න පුළුවන්. මේකට විවිධ මිනුම්, විවිධ ගුණාත්මක මිනුම් හඳුනගෙන තියෙනවා. ඒ වගේ මිනුම් කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි ඒවට කියන මොනවා කියලාද? සංවර්ධන මිනුම්. මොනවද? සංවර්ධන මිනුම්. අන්න එහෙනම් ළමයි සංවර්ධන මිනුම් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට අපි බෙදෙනවා. පැරණි මිනුම් සහ නූතන මිනුම් කියලා. මොනවද? පැරණි මිනුම් සහ නූතන මිනුම් කියලා. තේරුණාද? පැරණි මිනුම් සහ නූතන මිනුම් කියලා කොටස් දෙකකට බෙදෙනවා. පැරණි මිනුම් වලට අපිට ගන්න පුළුවන් මූර්ත දල ජාතික නිෂ්පාදිතය. මොකද්ද? gross national product එක. ඒ වගේමයි ප්‍රතිශීර්ෂ දල ජාතික නිෂ්පාදනය. අපි කියනවා gross national per capita product එක. හරි. ඊට පස්සේ තියෙනවා දල ජාතික නිෂ්පාදිතේ වර්ධන වේගය. ඒ කියන්නේ ළමයි growth rate of මොකද්ද? gross national product එක. හරි. මතකයිනේ පැරණි මිනුම් කීපයක් තියෙනවා. මූර්ත දල ජාතික නිෂ්පාදිතේ, ප්‍රතිශීර්ෂ දල ජාතික නිෂ්පාදිතේ, දල ජාතික නිෂ්පාදිතේ වර්ධන වේගය. ඒ මොනවද? පැරණි මිනුම්. සංවර්ධන මිනුම් යටතේ පැරණි මිනුම්. තේරුණාද? ඒ වගේමයි ළමයි තව තියෙනවා නූතන මිනුම්. මොනවද? භෞතික ජීවන තත්ත්ව දර්ශකය. අපි කියනවා මොකක් කියලාද? physical quality of life index එක. ඒ වගේමයි මානුෂ සංවර්ධන දර්ශකය තියෙනවා. ඒ කියන්නේ ළමයි human development index එක. තව තියෙනවා ළමයි මානුෂ දරිද්‍රතා දර්ශකය. ඒ කියන්නේ human poverty index එක. ඒ වගේම මානුෂ පීඩක දර්ශකය තියෙනවා. ඒ කියන්නේ human suffering index එක. තේරුණාද? ඔන්න ඉතින් ළමයි සංවර්ධන මිනුම් ආකාර දෙකයි පැරණි සහ නූතන වශයෙන්. තේරුණාද? හරි. එතකොට ළමයි ඒ විදිහට මිනුම් රාශියක් තියෙද්දි ළමයි මුල් කාලයේ තිබ්බ මේ මිනුම් තුලින් සංවර්ධනයේ යථාර්ථයක් එළිදැක්වීමට හැකියාව නොලැබීමත් එක්ක මොකද උනේ? ක්‍රමක්‍රමයෙන් ළමයි දියුණු රටවල් වල ළමයි සංවර්ධනික මට්ටම් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම හැකියාව ලැබුණ මේ සංවර්ධන මිනුම් හරහා. තේරුණාද? මේ සංවර්ධන මිනුම් හරහා. තේරුණාද? හරි. එතකොට ළමයි පසු කාලෙක හරි තවදුරටත් වැඩි දියුණු වෙච්ච මේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ළමයි හඳුන්වා දුන්නා මේ මානුෂ්‍ය සංවර්ධන දර්ශකය. human development index එක. හරි. මානුෂ්‍ය සංවර්ධන දර්ශකය. තේරුණාද? එතකොට ළමයි සංවර්ධනයේ මනින්න යොදාගත්
මෙන්න මේ මානසික සංවර්ධන දර්ශක නිරන්තරයෙන්. තේරුණාද? ඒ වෙද්දී ළමයි දුර්වලතා මගහැරපු දුර්වලතා මගහරවා ගැනීම සංවර්ධනය නිසි පරිදි තේරුම් ගන්න තිබ්බ අනිත් මිනුම් වලට වඩා වර්තමානයේ වෙද්දී ළමයි ප්‍රධාන නිර්ණායකයේ විදියට ප්‍රධාන මිනුම විදියට භාවිත කරાવી මානසික සංවර්ධන දර්ශකය. තේරුණාද? එතනදී ළමයි මේ මානසික සංවර්ධන දර්ශකයේ ළමයි මූලික ප්‍රධාන නිර්ණායක තුනක් තිබ්බා. තේරුණාද? මේ මානසික සංවර්ධන දර්ශකයේ මූලික නිර්ණායක තුනක් තිබ්බා. එකක් තමයි උපතේදී ආයු අපේක්ෂාව, හරි, සාක්ෂරතාවය, ක්‍රය ශක්තිය හා ගැලපු ඒක පුද්ගල තල ජාතික නිෂ්පාදනය. තේරුණාද? අපේ මොකද ආයු අපේක්ෂ උපතේදී ආයු අපේක්ෂාව, සාක්ෂරතාවය, ක්‍රය ශක්තිය හා ගැලපු ඒක පුද්ගල තල ජාතික නිෂ්පාදනය. තේරුණාද? ඔන්න ඒකේ නිර්ණායක තුන පදනම් වුණා ප්‍රධාන වශයෙන් මානසික සංවර්ධන දර්ශකයේ මැන බලද්දී. තේරුණාද? ඒ වගේම ළමයි බිඳුවේ ඉඳලා 1 දක්වා ළමයි පරාසයක විහිදෙන මේ දර්ශක අගය අනුව ළමයි ලෝකයේ රටවල් සංවර්ධන මොන කරවත් වෙන්නේ ඉහළ මානසික සංවර්ධනයක් තියෙන රට කාණ්ඩේ. තේරුණාද? කාණ්ඩ හතරයි. ඉතා ඉහළ මානසික සංවර්ධනයක් ඇති රටවල්, ඉහළ මානසික සංවර්ධනයක් ඇති රටවල්, මධ්‍යස්ථ මානසික සංවර්ධනයක් ඇති රටවල් සහ පහළ මානුෂ සංවර්ධනයක් ඇති රටවල්. තේරුණාද? ඔන්න ළමයි සංවර්ධන මිනුම් සම්බන්ධව පැහැදිලි කරලා මට 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලි කරලා එවන්න ඕනේ හැමෝම. හරි. හරි. ඊට පස්සේ තමයි 8 වෙනි ප්‍රශ්නේ බලන්න. අපසරණ තැටිමායිම් කියලා අහලා තියෙනවා. හරි. බලන්න ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ. හරි. බලන්න ඊළඟ ප්‍රශ්නේ අපිට තියෙන ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ බලන්න. අපසරණ තැටිමායිම් යනු මොනවාද කියලා අහන්න. අපසරණ තැටිමායිම් යනු මොනවාද කියලා අහන්න. හරියට අහගන්න. හරියට අහගන්න. ළමයි අපසරණ තැටිමායිම් කියන්නේ මම ගිය සතියේ සාකච්ඡා කරා භූචලන ආශ්‍රිතව. එතනදී මම සාකච්ඡා කරා මම හිතන්නේ භූතැටිමායිම් ආශ්‍රිත සිදුවෙන ක්‍රියාකාරීත්වය සම්බන්ධව පැහැදිලි කරා. නේ. දැන් මෙතන අපසරණ තැටිමායිම් කියලා මොනවද කියලා හඳුන්වන්න තියෙන්නේ. හරි. අපසරණ තැටිමායිම් යනු මොනවාද කියලා අහන්න. නේ. එතකොට ළමයි අපසරණ තැටිමායිමක් කියන්නේ එකිනෙකට විරුද්ධ දිශාවන්. මොකද්ද? එකිනෙකට විරුද්ධ දිශාවන්ට ගමන් කරන තැටිමායිම් ළමයි අපි හඳුන්වනවා අපසරණ තැටිමායිම්. හරි. එකිනෙකට විරුද්ධ දිශාවන්ට ගමන් කරන තැටි අපසරණ තැටිමායිම් කියලා අපි හඳුන්වනවා. එතනදී මේ පෘථිවි පෘෂ්ඨයේ අභ්‍යන්තරයේ තියෙන විවිධ ක්‍රියාකාරීත්වයත් එක්ක මොකද වෙන්නේ? මේ තැටි දෙපසට ඇදිලා යනවා. හරි. පෘථිවි පෘෂ්ඨ අභ්‍යන්තරය තුල විවිධ ඇති වෙන ක්‍රියාකාරීත්වය, විවිධ ක්‍රියාවලින් ඇති වෙනවා. ඒ හරහා මොකද වෙන්නේ? මේ භූ තැටි දෙපසට ඇදිලා යනවා. තේරුණාද? ඒ වෙද්දී මොකද වෙන්නේ? ඒක නිසා මොකද වෙන්නේ? මේ ගැඹුරු සාගර අභ්‍යන්තරයේ ළමයි විශාල පැල්මක් ඇති වෙනවා. මොකද වෙන්නේ? ගැඹුරු සාගර අභ්‍යන්තරයේ විශාල පැල්මක් ඇති වෙනවා. මොකද වෙන්නේ? ඒ හරහා මොකද වෙන්නේ ඊට පස්සේ? මේ පෘථිවි ප්‍රාවරණයේ ඉහළ කොටසේ තියෙන ළමයි මැග්මා. මොනවද මැග්මා කිව්වේ? බැසෝල්ට්. මැග්මා කිව්වේ බැසෝල්ට්. අන්න ඒවා මැග්මා ඉහළට එනවා. තේරුණාද? මැග්මා ඉහළට එනවා. ඒත් එක්ක මොකද වෙන්නේ? අලුතින් සාගර පත්ල නිර්මාණය වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? අලුතින් සාගර පත්ල නිර්මාණය වෙනවා. හරි. ඒකට ඉඩ දීලා ළමයි සාගර පත්ල දෙපසට මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙනවා. විසිරලා යනවා, ව්‍යාප්ත වෙලා යනවා. ප්‍රසාරණය වෙලා යනවා. හරි. එතනදී ළමයි මොකද වෙන්නේ? මේ වගේ ප්‍රදේශවල ළමයි ශිලාගෝලය මොකද වෙන්නේ? අලුතින් නිර්මාණය වෙනවා. ප්‍රසාරණය වීමත් එක්ක මේ හරහා ශිලාගෝලය නැවත අලුතින් නිර්මාණය වෙනවා. තේරුණාද? හරි. උදාහරණ ගන්න පුළුවන් ළමයි මධ්‍ය ඇට්ලන්ටික් සාගර වැටිය. හරි. නිරිත දෙක ඉන්දියන් සාගර වැටිය. තේරුණාද? ඒතකොට ළමයි මේ ක්‍රියාවලින් ගොඩබිම් ප්‍රදේශවල සිද්ධ වෙන්නේ නැද්ද? සාගර පත්ලේ විතරද සිද්ධ වෙන්නේ? නෑ. ගොඩබිම් ප්‍රදේශවල සිද්ධ වෙනවා. තේරුණාද? උදාහරණයක් ගන්න පුළුවන් ගොඩබිම් ප්‍රදේශවල සිද්ධ වෙච්ච මේ ක්‍රියාවලියකට අප්‍රිකාවේ ස්වීබේද නිම්න. අප්‍රිකාවේ ස්වීබේද නිම්න. හරි. ඒ වගේම අපි දන්නවා රතු මුහුදේ සැදිලා තින්නේ මේ වගේ ස්වීබේද නිම්නයක් හරහා. තේරුණාද? හරි. අපසරණ තැටිමායිමක් කියන්නේ මොකද්ද? මම ආයෙත් කියලා දෙනවා හරියට අහගන්න. හරි. එකිනෙකට විරුද්ධ දිශාවන්ට ගමන් කරනවා තැටි. අපි ඒවට කියනවා අපසරණ තැටිමායිම් කියලා. හරි. ඒක පෘථිවි පෘෂ්ඨ අභ්‍යන්තර විවිධ ක්‍රියාවලින් සිද්ධ වෙනවා. ඒ හරහා තැටි දෙපසට ඇදිලා යනවා. හරි. ඒ හරහා මොකද වෙන්නේ? ගැඹුරු සාගර අභ්‍යන්තර විශාල පැල්මක් ඇති වෙනවා. ඒත් එක්ක මොකද වෙන්නේ? පෘථිවි ප්‍රාවරණයේ ඉහළ කොටසේ තියෙන මැග්මා නැත්නම් බැසෝල්ට් ඉහළට එනවා. මේ බැසෝල්ට් ඉහළට එනවා. ඒත් එක්ක මොකද වෙන්නේ? අලුතින් සාගර පත්ල නිර්මාණය වෙනවා.
අලුතින් සාගර පත්ල නිර්මාණය වෙනවා. ඒකට ඉඩ දීලා මොකද වෙන්නේ? සාගර පත්ල මං කිව්වා දෙපසට ප්‍රසාරණය වෙනවා, පැතිරිලා යනවා. හරි. ඒත් එක්ක මොකද වෙන්නේ? මේ වගේ ප්‍රදේශවල ළමයි ශිලාගෝලේ මොකද වෙන්නේ? අලුතින් නිර්මාණය වෙනවා මධ්‍ය ඇට්ලන්ටික් සාගර වැටිය, නිර්තද ඉන්දියන් සාගර වැටිය උදාහරණ විදිහට ගන්න පුළුවන්. හරි. තේරුණාද? ඔව්. හරි ඊළඟ ප්‍රශ්نين අහනවා 9 වෙනි ප්‍රශ්නේ අභිසරණ තැටිමායිම් හා ඒවායි ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කියලා. ඉස්සර සාකච්ඡා කරේ මොනවද? අපසරණ තැටිමායිම්. අපසරණ තැටිමායිම් මොකද උනේ? එකිනෙකට විරුද්ධ දිශාවන්ට ගමන් කරවුවා. හරි. ඒවට අපි කිව්වා අපසරණ තැටිමායිම් කියලා. දැන් අභිසරණ තැටිමායිම් කියන්නේ හරියට අහගන්න ළමයි. අභිසරණ තැටිමායිම් කිව්වේ වූ තැටි දෙකක් එකිනෙකට මුහුණලා ක්‍රියාත්මක වෙනවා නම් අන්න එදින්දී පුතේ මේ මායිම් වෙන තැටි වලට අපි කියනවා අභිසරණ තැටි මායිම් කියලා. තේරුණාද? ඒතකොට මේ වගේ තැන් මොකද වෙන්නේ? මේ තැටි මායිම් එකිනෙකට නැති වෙනවා. හරි. පිළිකම් තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. හරි. ඒතකොට මේ එකිනෙකට සමාන තත්ත්වයෙන් යුක්තව තියෙන මේ තැටි මායිම් දෙකක් ළමයි එකිනෙක මුණ ගැසෙන විදිහට ක්‍රියාත්මක වුණොත් හරි පාෂාණ තෙරපීමකට ලක් වෙනවා. පාෂාණ මොකද්ද වෙන්නේ? තෙරපීමකට ලක් වෙනවා. තේරුණාද? පාෂාණ තෙරපීමකට ලක් වෙනවා. එතෙන්දී මොකද්ද වෙන්නේ? මේ පාෂාණ රැලි ගැහිලා රැලි කඳු නිර්මාණය වෙනවා. තේරුණාද? උදාහරණයක් විදිහට ගත්තොත් හිමාලය නැමි කඳු පද්ධතිය. හරි. නිර්මාණලා තියෙන්නේ ඉන්දියානු තැටිය උතුරට තල්ලු වෙලා මොකද වෙලා තියෙන්නේ? යුරේෂියානු තැටිය සමග තෙරපීමත් එක්ක තමයි මේ පාෂාණ රැලි ගැසීමෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේමයි එකිනෙකට වෙනස් තැටි දෙකක් එකිනෙක මුහුණලා හරි ගමන් කරන මුණ ගැසුණු විට ළමයි අනිවාර්යෙන් ගිනි කඳු පිපිරීමක් වෙන්න පුළුවන්. සුනාමි තත්ත්වයක් ඇතිවීමේ හැකියාව අවදානම තියෙනවා. සමහර වෙලේ ළමයි වරෙන් අඩු කොට බිම් තැටියක් හරි වරෙන් වැටි බහින්න පුළුවන්. ඒක මොකද වෙන්නේ? හිලා බහින තැටියේ පාෂාණ උණු වෙලා දිය වෙලා ළමයි ගිනි කඳු පිපිරීම හට ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තා නම් 2006 දී අගෝස්තු මාසේ පිලිපීනයේ මයොන්න ආශ්‍රිත ළමයි ගිනි කඳු පිපිරීමක් අපිට දකින්න ලැබුණා. තේරුණාද? ඔන්න ඔය විදිහ ළමයි සරලව පැහැදිලි කරන්න පුළුවන්. අභිසරණ තැටිමායිමයි ඒවා ක්‍රියාකාරීත්වය පිළිබඳව කාලයක් ඉක්මනින් ගිහිල්ලා තියෙන නිසා මම ඉක්මනින් ඊළඟ ප්‍රශ්නේ පැහැදිලි කරගෙන යන්න. හරි. ඊට 10 බලන්න ළමයි. හරි 10න් කියන්නේ ළමයි ඕසෝන් වායු ස්තර ජීවර වැදගත් වෙන ආකාරය පැහැදිලි කරගන්න. මම දැන් අපි දන්නවා ඕසෝන් ස්තරය පිටලා තියෙන ළමයි පරිවර්තී ගෝලයට ඉහළින්. අන්න ළමයි මේ හරහා ළමයි පහළ වායු ගෝලය කරා ගමන් කරන සූර්ය විකිරණ උරා ගන්නවා. හරි. ඒවා පරාවර්තනය කිරීමක් සිද්ධ කරනවා. මේත් එක්ක ළමයි මොකද්ද සිද්ධ වෙන්නේ? සූර්ය තරංග මගින් ළමයි පහළ වායු ගෝලය කරා එන පාරජම්බුල කිරණ අල්ට්‍රා වයලට් රේස් එක හරි පාරජම්බුල කිරණෙන් කොටසක් ළමයි අවශෝෂණය කර ගන්නවා මේ ඕසෝන් ලේයක හරහා. මේ ඕසෝන් ලේයක හරහා. තේරුණාද? හරි. ඉතිරිය මොකද ළමයි නැවත ඉහළ වායු ගෝලයට පරාවර්තනය කර. තේරුණාද? මෙන්න මේත් එක තමයි ළමයි පාරජම්බුල කිරණ වලින් ජීවයට ඇතිවන අහිතකර බලපෑම් ළමයි වලකා ගැනීම හැකියාව ලැබෙන්නේ. තමයි ඔය පාරජම්බුල කිරණ ඔය මේ අල්ට්‍රා වයලට් රේස් එක එකෙල්ලේම ළමයි එල්ල වුණොත්
මිනිසාට ළමයි සමය පිළිකා ඇති වෙන්න පුළුවන්, ඇස් අන්ධ වෙන්න පුළුවන්, ඇස් සුද ඇති වෙන්න පුළුවන්, විවිධ රෝග ඇති වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ගොඩක් වැදගත් ස්තරයක් ඕසෝන් ලේ එක කියන්නේ. ඊපස්ලම් 11 බලන්න. ගෝලීය උණුසුම වැඩි වීම කෙරෙහි බලපාන සාධක සම්බන්ධව කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. මේ වර්තමාන ලෝකයේ ගත්තම හරි ජනගහනය වැඩි වීමත් එක්ක ළමයි ඔවුන්ට අවශ්‍ය කරන රැකියාව සැපයීමේ අරමුණේ හරි වර්තමානයේදී විවිධ අවශ්‍යතා ඉටු කිරීමේ අරමුණු තියෙනවා. හරි. ඒතර විවිධ කර්මාන්තශාලා බිහි වෙනවා. මේ කර්මාන්තශාලා හැම එකම ළමයි බලශක්ති මාධ්‍ය විදිහට යොදාගෙන khනිජ තෙල් බලශක්ති මාධ්‍යයක් විදිහට khනිජ තෙල් වැඩි වශයෙන් යොදා ගන්නවා. හරි. ඒතර මේවා කර්මාන්තශාලා ඉන්ධන දහනයෙන් ළමයි වායු ගෝලයට විශාල වශයෙන් මොනවද මුදා හරින්නේ? කාබන් ඩයොක්සයිඩ් මුදා හරින්නේ. හරි. මේ හැරගත්තොත් ළමයි අධික ජනගහනයත් එක්ක මෝටර රථ භාවිත ශීඝ්‍රයෙන් ඉහළ ගිහිලා තියෙනවා. හරි. මේ හරහා මොකද වෙන්නේ ළමයි? වායු ගෝලයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ්, හරි, කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? අති විශාලයි. හරි. ඒතකොට ළමයි වර්තමාන ලෝකයේ වෙද්දි ළමයි හරි නිවාස ප්‍රමාණය මොකක්ද වෙලා තියෙන්නේ? ඊටාම අධිකයි. නිවාස විශාල ප්‍රමාණයක් අර ජනගහනය ශීඝ්‍ර ජනගහනය වැඩි වෙන්න නිවාස ප්‍රමාණය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. ඒතකොට ළමයි මේත් එක්ක මොකද වෙන්නේ? නාගරීකරණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා අපි දන්නවා මේ කාල සීමාවේ. නාගරීකරණය වැඩි වෙලා තියෙන්නේ. මේත් එක්ක මොකද වෙන්නේ? තට්ටු නිවාස සංකීර්ණ වගේම මුඩුක්කු නිවාස, පැල්පත් නිවාස ඇති වෙනවද නැද්ද? වැඩි වෙනවා. හරි. මේ වගේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරන්න ළමයි පහසුකම් ඉතාම අඩුයි. ඒ නිසා මොකද්ද වෙන්නේ? මේ වගේ ඉවත දමන සියලුම දේවල් ළමයි ගොඩ ගැසීමක් අපිට දකින්න ලැබෙනවා. තේරුණාද? මේ කුණු ගොඩවල් ළමයි හරි කුණු ගොඩවල් විශාල වශයෙන් ගොඩ ගැහෙනවා. හරි. මේ හරහා ළමයි මේවා පල් වෙලා මොනවද? මේ හරහා මේ මුදා හැරෙන්නේ මොනවද? මිතේන් වායුව. මේ හරහා මිතේන් වායුව මුදා හැරෙනවා. හරි. ඒ වගේමයි ළමයි ලෝකයේ තියෙන සත්ත්ව පාලන ගොවිපළ ළමයි වැඩි වෙමින් පවතින මේ වර්තමාන කාල සීමාවෙදී. ඒ වගේම ළමයි කෘෂි කාර්මික අස්වැන්න ආරක්ෂා කරගන්න වැඩි කරගන්න මොනවද කරන්නේ වර්තමානයේදී? විවිධ වූ රසායනික පොහොර භාවිත කරනවා. කෘමිනාශක වෙන්න පුළුවන්, පලිබෝධනාශක වෙන්න පුළුවන්. විශාල වශයෙන් භාවිත කරනවා. හරි. ඒතකොට ළමයි මේ සෑම දෙයක්ම මානුෂ ක්‍රියාවලියකින්ම මොකද වෙන්නේ? වායු ගොලයට අහිතකර වායු වර්ග මුදා හැරෙනවද නැද්ද? මුදා හැරෙනවා. එතකොට ළමයි මෙන්න මේ වායු ගෝලයට මුදා හරින මේ සියලුම වායු වර්ගයන් හරි සියලුම වායු වර්ගයන් මොකද වෙන්නේ? වායු ගෝලය තුල සෑහෙන කාලයක් ළමයි විනාශ නොවි පවතිනවා. මෙන්න මේවට ළමයි සූර්ය ශක්තිය උරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒත් එක්ක මොකද වෙන්නේ? වායු ගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න ඉහත මිනිස් ක්‍රියා විශාල වශයෙන් අපි මම මේ සාකච්ඡා කරමු මිනිස් ක්‍රියාකාරකම් විශාල වශයෙන් දායක වෙනවා. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ ළමයි මේ ක්‍රියාවලීන් පුළුවන් තරම් අඩු කර ගන්න ඕනේ. ඒ හරහා අපිට හැකියාව ලැබෙනවා ගෝලීය උණුසුම පාලනය කරගන්න. අන්තිම ප්‍රශ්නේ ළමයි වර්තමාන මානුෂ ක්‍රියාවලීන් හරි ශිලාගෝලීය පැවැත්මට තර්ජනයක් පැති අයුරු පැහැදිලි කරන්න කියලා කියනවා. කොහොමද ළමයි පැහැදිලි කරන්නේ? දැන් ළමයි අපි දන්නවා මිනිසා කියන්නේ ජෛව ගෝලයට අයත් ජීවියෙක්. මිනිසා ඉන්නේ ළමයි ජෛව ගෝලය තුල. එතෙන්දී ඔහුට ළමයි අපි දන්නවා හොඳ බුද්ධියක් තියෙනවා, විද්‍යාත්මක දැනුම, තාක්ෂණික දැනුම අතින් ඥානය අතින් ළමයි මේ ජීවීන් අතර මිනිසා ඉන්නේ ගොඩක් ඉදිරියේ. නේද? ඒතර ළමයි මේ මිනිසා විසින් තමන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන විදියට පරිසර පද්ධතීන් වෙනස් කිරීමත් එක්ක මොකද වෙලා තියෙන්නේ? ඒවයි තියෙන සංකීර්ණ භාවයට හානි වෙලාද නැද්ද? හානි වෙලා. හරි. ඒතකොට ළමයි ඒ හරහා ශිලාගෝලීය පැවැත්මට මොකද වෙන්නේ? හානියක්ද නැද්ද? හානියක්. විශාල හානියක් බවට පත් වෙනවා. ඒත් එක්ක ළමයි මොකද වෙන්නේ? ඒත් එක්ක ළමයි මේ මිනිසා විසින් තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව මහා මාර්ග, දුම්රිය මාර්ග ඉදි කරනවා. ඒ හරහා ළමයි මේ ගුවන් තොටු පොළවල් වෙන්න පුළුවන්, වරායවල් වෙන්න පුළුවන් මේ සියල්ලම නිර්මාණය කරනවා. ඒත් එක්ක ළමයි මේ පොළව හරහා ඒකේ තියෙන khනිජ සම්පත් ලබා ගන්න. ඒ වගේම ළමයි මේ මිනිසා විසින් කරන මේ පාරිසරික අකටයුතුකම් මේ පරිසරයට අහිත කරන විදිහේ මානුෂ ක්‍රියාකාරකම් එක්ක ළමයි පරිසරයත් මේවට විවිධ ප්‍රතික්‍රියා දක්වනවා. හරි. ඒකෝර දැන් මේ විදිහට ළමයි ඇති වෙන ප්‍රතිඵල අපි ධනාත්මකව වගේම ඍණාත්මකව හිතන්නත් පුළුවන්. හරි ධනාත්මකව හිතන්න තියෙනවා පොසිටිව් සහ ඍණාත්මක විදිහට නෙගටිව් විදිහට හිතන්න කරුණු කාරණා ගොඩක් තියෙනවා මේ සම්බන්ධව ගත්තොත් පරිසරය හා මිනිස අතර තියෙන මේ අර ස්තුලිතතාවය මේ ස්තුලිතතාව බැලන්ස් එක අඩු වීමත් එක්ක තේරුණාද? ඒතොර ළමයි මේ මිනිස් ක්‍රියාකාරීත්වය තුළින් ළමයි ඍණාත්මක ප්‍රතිඵල ගත්තම ළමයි සෝදාපාලුව පාංශු කාර්දනය නායාම විශාල වශයෙන් ළමයි පරිසර දූෂණයක් දකින්න පුළුවන්. තේරුණාද? හරි. මේ සියල්ලංගෙම ළමයි මොනවද සිද්ධ වෙන්නේ? ශිලාගෝලීය පැවැත්මට බාධාවක් එල්ල වෙන්නේ. තේරුණාද? ශිලාගෝලීය පැවැත්මට බාධාවක් එල්ල වෙන්නේ. එතකොට ළමයි දැන් මේ විදිහට මේ ජෛව විවිධත්වයෙන් ඉතා උසස් මට්ටමක තියෙන ස්වභාවික වනාන්තර වෙන්න පුළුවන්. හරි. දැන් මිනිස් අවශ්‍යතා මත ළමයි කෘෂිකාර්මික කටයුතු සඳහා තමයි යොදාගත්තේ. ඒ හරහා මොකද්ද සිද්ධ වෙන්නේ ළමයි? ශාක කිහිපයකට පමණක් සීමා වෙන කෘෂි පද්ධතියක් බිහිවීමත් එක්ක ජෛව විවිධත්වයට හානි වෙනවද නැද්ද? ජෛව විවිධත්වයට හානි වෙනවා. ළමයි මේ මිනිසා විසින් සීමාව ඉක්මවා කරන සත්ත්ව පාලන කටයුතු වෙන්න පුළුවන්.
මේවා සියල්ලම ළමයි ශිලාගෝලීය පැවැත්මට බලපෑමක් එල්ල කරනවා. තේරුණාද? මිනිසා විසින් ළමයි මේ පරිසරය ප්‍රයෝජනට ගන්න සමහරක් අවස්ථාවලදී ළමයි මොකද වෙන්නේ? මේ පරිසරයේ වැදගත් අංගයන් වෙන්න පුළුවන්, සත්ත්ව කොටස් වෙන්න පුළුවන්, සත්ත්වයන් වෙන්න පුළුවන්. හරි. මේ සියලුම ආශ්‍රයන් වලින් ළමයි මොකද වෙන්නේ? විශාල වශයෙන් පරිසරයට හානි සිදුවීමේ හැකියාවක් තියෙනවා. නේද? ඒ වගේම ළමයි අපි දන්නවා මිනිසා විශාල වශයෙන් ජනාවාස ඉදි කරගන්නවා. ශීඝ්‍ර ජනවාහනය වැඩි වෙන්න ඕන නිවාස තැනීමත් අත්‍යවශ්‍යයි. ඔවුන් වාසය කිරීම සඳහා. එතනදී ළමයි මොකද වෙන්නේ? මේ මිනිසා ජනාවාස වර්ධනයත් එක්ක හරි භූමියේ ප්‍රයෝජන ගැනීම වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. ඒ හරහා ළමයි භූ දර්ශනය වෙනස් වෙනවා. විශාල වශයෙන් වෙනස් වෙනවා. ජල සම්පාදන කටයුතුද, කැල එලි කිරීමද, ඉඩම් ගොඩ කිරීමද, මෙන්න මේ සියලුම ක්‍රියාවලින් ළමයි මේ භූ දර්ශනය වෙනස් වෙනවා. ඒ හරහා ළමයි ලොකු බලපෑමක් එල්ල වෙනවා ගෝලයට. තේරුණාද? ඔන්න ළමයි ප්‍රශ්න 12 ඉතාලම සරලව මම පැහැදිලි කරලා දුන්නා සහ රෙජිස්ටර් ගෲප් එකේ ළමයි අනිවාර්යයෙන් වැඩි කරන්න සහ ආයෙ මම පුතේ අර ජයවර්ධන පුතේ රෙකෝඩින් එක නවත්තන්න දැන්. ජයවර්ධන රෙකෝඩින් එක